අද මම ක්ලාස් එක පටන් ගන්නකොට මම කියන්නම් අද මම ප්ලෑන් කරන් ආවේ බැංකුවෙන් බැංකුවට ප්‍රතිපූර්ණය කිරීම බැංක් ටු බැංක් රීම්බර්ස්මන්ට් ගැන කතා කරන්න. මොකද මෙච්චර ගිය පාරත් මම මෙච්චර ඔයගොල්ලොත් එක්ක වගේ කළේ නෑ. බැංක් ටු බැංක් රීම්බර්ස්මන්ට් URL 725 එක මමත් හිතුවේ නෑ මේ හැමතිස්සෙම අනවශ්‍ය විදිහට ටෙස්ට් කරයි කියලා. නමුත් දැන් පහුගිය අවුරුදු දෙකේ විතර මම දැක්කා පේපර්ස් හදද්දී URL 725 එකකින් questions එනවා. ඉතින් ඒක අපේ ළමයි ඉගෙනගෙන හිටියේ නැත්නම් ළමයින්ට ලොකු අසාධාරණයක් වෙනවා. URL 725 එක question 1 එකටත් එනවා ඊට පස්සෙත් එනවා. ලකුණු 5ක 10ක questions වලට එනවා. ඉතින් ඒකින්ද අපි ඒක දැනගෙන ඉන්න ඕන URL 725 කියන එක. ඊට අමතරව මම මෙතන දාලා තියෙනවා මම මෙතන දාලා තියෙනවා අද අප්ලෝඩ් කරලා තියෙනවා ICC Uniform Rules for Demand Guarantees URDG 758 right මේකත් පහුගිය කාලේ අපි එච්චර ඉගෙනුවේ නෑ කවුරුකත්. හැබැයි දැන් අපිට පේනවා ඕගොල්ලන්ව ක්වෙස්චන් කරනවා. මම ඩිමාන්ඩ් ගැරන්ටීස් මම ඉගෙනුවා. ඒකෙදි මම කිව්වා URDG එකෙන් තමයි මේක ගවන් වෙන්නේ. ගවන් වෙන ප්‍රධානම දේවත් මේ ආටිකල්ස් උත් මම දීලා තියෙනවා මගේ නෝට් එකේ. ඕකටත් මම URDG 758 එක මම අප්ලෝඩ් කළා. unfortunately අපිට නෑ මේකට සිංහල translations නෑ. සිංහල translations නෑ. ඔගොල්ලෝ කියවන්න පුතේ අමාරු නෑ. මේක කියවලා තේරුම් ගන්න පුළුවන් බැංකර්ස්ලා හැටියට. හොඳට කියවලා දෙපාරක් විතර කියවලා තේරුම් ගත්තට පස්සේ මම අපිට මම කොහොමත් රිවිෂන් කරන්න ඉන්නවා ක්ලාසස් 4ක් විතර වගේ. ඒ ක්ලාසස් 4දී ඔයගන්ට මේවා තේරෙන්නේ නැත්නම් අපි කරමු. නමුත් ඔයගොල්ලෝ කියවලා තේරෙන්නේ නැති ආටිකල්ස් විතරක් මගෙන් ක්වෙස්චන් කරනවා නම් වඩා හොඳයි. තේරෙන්නේ නැති ආටිකල්ස් අපි ඒ විදිහට යන් මේ ඔක්කොම ටික කියවන්න මේ කරන්න අපිට වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේක කියවලා තේරුම් ගන්න ඕන. right? මොකද මම උගන්වනකොට මම ඉංග්‍රීසියෙන් මම ටර්ම්ස් දුන්නේ මේකට. counter guarantor, demand guarantee, counter guarantee එනේ වගේ මම කො ටර්ම්ස් දීලා තියෙනවා මගේ නෝට් එක බලන්න. එතකොට ඒ නෝට් එක හැටියට ඔයගලන්ට ගන්න පුළුවන්. දැන් මේක 2010 ජූලි 1 වෙනිදා ඉඳන් තමයි මේ URDG 758 එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ definition of rules advising party කියන්නේ කාටද? applicant කෙනෙක් කියන්නේ කාටද? මේ ඔක්කොම අපේ නෝට් එකත් එක්ක සහ සම්බන්ධ වෙලා යනවා. right? ඊට පස්සේ එක්ස්පයරි එකක් වෙන්නේ කොහොමද? එක්ස්පයරි එකට පස්සේ ඩිමාන්ඩ් එකක් ආවොත් අපිට මොනවද කරන්නේ අපි? right? මේ ඔක්කොම කියවලා බලන්න. ආටිකල්ස් ටික කියවලා තේරෙන්නේ නැති ආටිකල්ස් ගැන මට ඊගාව පන්තියේදී කියන්නේ. තේරෙන්නේ නැති ආටිකල්ස් ගැන කියන්නේ සර් URDG එකේ ආටිකල් 6 තේරෙන්නේ නැහැ. අන්න ඒ වගේ තේරෙන්නේ නැති ආටිකල්ස් කතා කරන්න අපි ඒතොර ඒවා කතා කරමු. හරි? right. මේක මේ වැඩිපුර දුන්නේ කියලා හිතන්න එපා. මේක එන්න පුළුවන්. URL 725 එක ගැන අද අපි කතා කරන්නේ. මොකද URL 725 එක UCP 600 එකෙන් නුත් මේ bank to bank reimbursement එක cover වෙනවා. වෙනම එකක් තියෙනවා URL 725 කියලා. Uniform Rules for Bank to Bank Reimbursement URL 725 කියලා ඒක වෙනම එකක් තියෙනවා. ඉතින් ඒ දෙකම අපිට කතා කරන්න වෙනවා. මම පුණා එක්කන්ට ඔයගොල්ලොත් එක්ක යන්නම්. එකම දේ මේකෙත් සිංහලෙන් නැහැ. සිංහලෙන් කොහෙවත් නැහැ. ඉතින් ඒකින්ද මම පුළුවන් තරම් අද ක්ලාස් එකේදී මම කියවන්න බලනවා පුළුවන් තරම් මම ඔයගලන්ට දෙන්නම් නෝට්ස් හැටියට ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එකට ලියාගන්න ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එකට ලියාගන්න මම කියනකොට ඔයගොල්ලෝ කරුණා කරලා මේකේ print out එක කරන්න නැතුව ඇති ඔයගොල්ලෝ ගාව එහෙමනම්
අඩුම ගානේ ස්ලයිඩ් එකේ හෙඩින් එකවත් ලියලා පොතක හරි ඔයගොල්ලන්ගේ නෝට් පෑඩ් එක නෝට්ස් වල හරි ලියා ගන්න. ඒ නෝට්ස් ලියා ගන්න. පස්සේ මේකේ print out එකක් අරගෙන පැත්තකින් ඔයගොල්ලන් ලියා ගන්නත් පුළුවන් පස්සේ. නමුත් මම දැන් කතා කරනකොට ඒ කතා කරන දේවල් ඒවා ලියා ගන්න. මොකද මේක ඔයගොල්ලන්ට රිෆර් කරන්න තැනක් නැහැ. URL 75 එක රිෆර් කරන්න තැනක් නැහැ. ට්‍රාන්ස්ලේෂන් එකක් නැහැ. right? අනික මට ට්‍රාන්ස්ලේට් කරලා දෙන්නත් බෑ මගේ හිතුමතේට. ඒක තහනම්. මේකෙන්ද මම පුළුවන් තරම් මේක විස්තර කිරීමක් කරලා කියන්න. ඉස්ලාම දැන් මේ බැංකුවෙන් බැංකුවට ප්‍රතිපූර්ණය කිරීම කියනකොට මම ඉස්ලාම ඔයගොල්ලන්ට මේක කළා කරන්නම් බොහොම කෙටියෙන් ඊට පස්සේ අපි තව ටිකක් මේ යනකොට අපි ඩිස්කස් කරලා බලමු. මොකද්ද මේ ප්‍රතිපූර්ණය කිරීම කියන්නේ? බැංකුවෙන් බැංකුවට ප්‍රතිපූර්ණය කිරීම කියන්නේ මොකද්ද කියන එක අපි ඉස්සෙල්ලා හොයලා බලමු. right? දැන් සාමාන්‍යයෙන් මේක වෙන්නේ සලයකන ණයවර සඳහා. මේක වෙන්නේ සලයකන ණයවර සඳහා. LCs වලට තමයි මේ bank to bank reimbursement. අනිත් කිසිම payment method එකකට මේක අදාළ වෙන්නේ නැහැ. හරි? දැන් උදාහරණයක් වශයෙන් අපි හිතේවා issuing bank එක. නිකුත් බැංකුව තියෙනවා. එන්නේ නිකුත් බැංකුවෙන් LC එකක් අරිනවා අරලා අපි ඇඩ්වයිස් කරනවා බෙනිෆිෂරි බැංක් එකට right ඒක ඒගොල්ලෝ නෙගෝෂিয়েට් කළාම අපි කියන එකට නෙගෝෂියේෂන් බැංක් කියලා. නෙගෝෂියේටින් බැංක්. ගනුදෙනු කරන බැංකුව. ගනුදෙනු කරන බැංකුව. මේක නිකුත් බැංකුව නිකුත් කරනවා ගනුදෙනු කරන බැංකුවට. එතකොට අපි කිව්වා LCs ගැන කතා කරද්දී මේ ගනුදෙනු කරන බැංකුවට අර beneficiary කියන්නේ exporter documents දුන්නාම ඒගොල්ලෝ බලනවා ඒ documents මේ LC එකේ කොන්දේසි වලට අනුකූලද කියලා බලනවා. LC එකේ කොන්දේසි වලට අනුකූලද කියලා බලනවා. බලලා අනුකූල නම් if the documents are complied with the terms and conditions of the LC. If the documents are complied with the terms and conditions of the LC. මේ LC එකේ terms and conditions වලට අනුකූල නම් එහෙනම් මේගොල්ලෝ කෙලින්ම beneficiary සල්ලි දෙන්න පුළුවන්. ආයිත් ඒක issuing bank එකෙන් සල්ලි එනකන් ඉන්න ඕනේ නැහැ. ඒක තමයි ගනුදෙනු කිරීම කියලා සලේකන ණයවර යටතේ අපි කතා කරන්නේ. නමුත් දැන් මේ ડોකියුමන්ට්ස් ටික ඔක්කොම එකතු කරලා දින 5ක් ඇතුළත ආටිකල් 14 හැටියට අපි issuing bank එකට යවුවාම issuing bank එකට දින 5ක් තියෙනවා වැඩ කරන දින 5ක් තියෙනවා මේක චෙක් කරලා ගන්න. ඊට පස්සේ තමයි සල්ලි ටික ගෙවන්නේ. ඉතින් ඔක්කොම එන්න දින 10ක් විතර යනවා. ජෝඩ් දවස් තව දිනක් සමහරට වැඩි වෙන්නත් පුළුවන්. වැඩ කරන දිනවල. එතකොට දැන් ඒ වගේ සිටුේෂන් එක දින 10ක් විතරම මේගොල්ලෝ සල්ලි එන්නේ. නමුත් අපි කියනවා bank to bank reimbursement එකක් දෙන්න. මේ issuing bank එකට අපි කියනවා negotiating bank එකට අපි ඒගොල්ලෝ දෙනවා අවසරේ මේ documents මේ LC එකේ කොන්දේසි වලට අනුකූල නම් දීලා තියෙන ලේඛන. එතකොට ඒගොල්ලන්ට ප්‍රතිපූර්ණ බැංකුවකින් කෙලින්ම සල්ලි ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ප්‍රතිපූර්ණ බැංකුව තියෙන්නේ නිව්යෝක් වල වගේ US ඩොලර් තමයි වැඩියෙන් භාවිත වෙන්නේ. US ඩොලර් නිව්යෝක් වල GBP නම් ලන්ඩන් වල ජපනීස් යෙන් නම් ටෝකියෝ වල ඒ වගේ අපි තියෙනවා. වැඩි දෙයක් අපි නිව්යෝක් වල. එතකොට මේ issuing bank එකේ නියෝජිත බැංකුවක් තමයි මේ corresponding bank එකේ නියෝජිත බැංකුවක් තමයි මේ ප්‍රතිපූර්ණ බැංකුව වෙන්නේ. reimbursing bank. reimbursing bank. ඒ කියන්නේ ප්‍රතිපූර්ණ බැංකුව. ප්‍රතිපූර්ණ බැංකුව. එතකොට දැන් මේ
මේ LC එක මෙයා නිකුත් කරනවා LC එක නිකුත් කරලා ඊට පස්සේ ඒ LC නිකුත් කරන වෙලාවෙම මෙයා මෙහාට දෙනවා අර ප්‍රතිපූර්ණ බැංකුවට අපි දැන් රීම්බර්සින් බැංකුවේ තියෙන රිවියු අතර තියෙන්නේ හරි ඉෂුවින් බැංක් එකේ තියෙන්නේ ශ්‍රී ලංකාවල negotiating bank එකේ තියෙන්නේ දුබායි වල right එතකොට අපි මේ issuing bank එක මෙයාට දෙනවා reimbursing bank එකට reimbursement authority එක ප්‍රතිපූර්ණ බලය දෙනවා reimbursement authority reimbursement authority හරි ප්‍රශ්නයක් තියෙනවද reimbursement authority එකක් අපි දීලා තියෙන්න ඕන එහෙම දීලා තිබුණොත් තමයි මෙයා reimbursing bank එක issuing bank එකේ කියන දේ විදිහට වැඩ කරන්නේ right එහෙම තිබ්බාම ඔන්න negotiating bank එක negotiate කරලා ඒගොල්ලෝ immediately swift message එකකින් මේක claim කරනවා reimbursement claim reimbursement claim මේක ඉල්ලුම් කරනවා මේක ළඟ reimbursing bank එක අපි හිතමු ඩොලර් ලක්ෂයක LC එකක් කියලා එතකොට negotiating bank එකේ reimbursement claim එක එවුව ගමන් reimbursing bank එක වෙන මොකුත් බලන්නේ නැහැ මේගොල්ලෝ claim එක ආපු ගමන් මේක pay කරනවා negotiating bank එකට pay කරනවා immediately pay කරනවා හරි මේ LC එක තමයි පළවෙනි එක ඒකමයි දෙවෙනි එක reimbursement authority එන්න ඕන ඊගාට තුන තමයි reimbursement claim back ආවා හතර reimbursement payment එක කරනවා ඔන්න ඔය විදිහට තමයි reimbursement වෙන්නේ එතන දවස් ගණන් ඉන්න ඕනේ නැහැ සුමාන ගණන් ඉන්න ඕනේ නැහැ immediately සල්ලි ගන්න පුළුවන් හරි එතන ඕගලන්ට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් දැන් බැරි වෙලාවත් මේක compliant documents නෙමෙයි අනුකූල ලේඛන නෙමෙයි නැතුව බොරුවට කළොත් එහෙම මොකද වෙන්නේ ඒත් මේගොල්ලෝ ගෙවනවා මේගොල්ලන්ට කිසිම වක්කීමක් නැහැ ක්ලේම් එකක් ආවද ගෙවුවා ඒතකොට එතනින් ඒ තියෙන දේවල් තමයි කොහොමද වෙන්නේ කියන එක තමයි මේ URR 725 එකේ අපි ඒ නීති රීති යටතේ අපි ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙන්නේ හරි uniform rules for reimbursement සලේකන ණය යටතේ බැංකුවෙන් බැංකුවට ප්‍රතිපූර්ණ සඳහා ඒකාකාර රීති ඒක ලියා ගන්න සලේකන ණය යටතේ බැංකුවෙන් බැංකුවට ප්‍රතිපූර්ණය සඳහා ඒකාකාරී නීති ඒකාකාරී නෙමෙයි ඒකාකාරී කියන්නේ එකම විදිහට යනවා කියන්නේ ඒකාකාර නීති URR 725 right දැන් අපි මෙතනින් එහාට ඩිස්කස් කරගෙන යමු what does URR 725 mean URR 725 කියන්නේ මොකක්ද right URR 725 කියලා කියන්නේ මේ බැංකුවෙන් බැංකුවට ප්‍රතිපූර්ණය කරන සඳහා භාවිතා වෙන ඒකාකාර නීති තමයි අපි URR 725 කියලා කියන්නේ
අවශ්‍ය නම් ලියාගන්න URR 725 භාවිතයට පැමිණියේ 2008 ඔක්තෝබර් 1 වෙනිදා සිටය. 2008 ඔක්තෝබර් 1 වෙනිදා සිටය. දැන් මේක ඇවිල්ලා අර UCP URC වගේ මේවත් කලකට වරක් මේක අප්ඩේට් වෙනවා. යාවත් කාලීන වෙනවා. ඒ කලින් තිබුණ URR 525 කියලා ඒ URR 525 එක යාවත් කාලීන වෙලා තමයි URR 725 එක ආවේ. right? මෙතෙන්දී වැදගත් වෙන එකක් තමයි මම මේ ඉක්මනට පාඩම ඉවර කරලා මම ඒකත් කරන්නම්. මේ රීම්බර්ස්මන්ට් එක එහෙම දෙන්නේ නැත්නම් මේ වගේ රීම්බර්ස් කරන්න දෙන්නේ නැත්නම් ඉෂුවිං බැංක් එක එහෙමනම් normal විදියට UCP 600 article 13 එක බලපවත්වනවා. right? මේට මේ alternate එක ඒ කියන්නේ මේ විකල්ප UCP article එක තමයි UCP 13 වෙනි වගන්තිය. UCP 13 වන වගන්තිය. හරි බැංකුවෙන් බැංකුවට ප්‍රතිපූර්ණය කිරීම කියන එක. අපි ඒකත් කතා කරලා බලමු. ඉතින් මේක ඉවරක් කරලෙමු. What is the scope of URR 75? The URR 75 මේ Uniform Rules for Bank to Bank Reimbursement කියන එක බැංකුවෙන් බැංකුවට ප්‍රතිපූර්ණය වීමේ ඒකාකාරී නීතිය කියන එක බලපවත්වන්නේ මම කලින් කිව්වා වගේ LC එකේ ගහලා ලියලා සඳහන් වෙලා තියෙන්න ඕන මෙය URR 75 යටතේ බැංකුවෙන් බැංකුවට ප්‍රතිපූර්ණය වේ කියලා. බැංකුවෙන් බැංකුවට ප්‍රතිපූර්ණය වේ කියලා කියවුවාම තමයි මේ URR 75 එක බලපවත්වන්නේ. එහෙම නැත්තම් නෑ. එහෙම නැත්තම් ඉතින් අපිට කරන්න වෙන්නේ ඇඩ් කරන්න වෙන්නේ UCP 600 article 13 අනුව. මෙතෙන්දී වැදගත් එකක් තමයි මේ rules මේ අදාළ සීලුම පාර්ශ්වයන්ට බැඳීමකට යටත් කරනවා. මේ නීති රීති URR 75 නීති රීති එහා අදාළ සීලුම පාර්ශ්වයන් බැඳීමකට පත් කරනවා. right? දැන් ඊගාට අහන්නේ how URR 75 can be applied to bank reimbursement under documentary credit. මේ ප්‍රශ්නේ මම මේ විදිහම දැම්මේ පොඩි ප්‍රශ්න කැලක් එන්නත් පුළුවන්. ඔයගන් මේ විදිහට how URR කොහොමද මේ සලේකරන ණය යටතේ URR 725 බැංකුවෙන් බැංකුවට ප්‍රතිපූර්ණ වීම කොහොමද මේ බලපවත්වන්නේ කියලා ඇහුවොත් එහෙම. එතකොට අපිට කියන්න වෙනවා URR 75 කියන්නේ බැංකුවෙන් බැංකුවට ප්‍රතිපූර්ණය කිරීමේ පිළිබඳ නීති රීති පද්ධතිය. මෙතෙන්දී නිකුත් බැංකුවේ වගකීමක් තියෙනවා. නිකුත් බැංකුවේ වගකීමක් තියෙනවා. LC එකේ පැහැදිලිවම දක්වන්න ප්‍රතිපූර්ණය කිරීම URR 725 වලට අනුකූලද කියන එක අපි කියන්න ඕන. නිකුත් බැංකුවේ පැහැදිලිවම LC එකේ පැහැදිලිවම කරලා තියෙනවා. right? එතන අපි දන්නවා LC එක කරනකොට Swift message එක තමයි MT 700. MT 700. එතකොට අර මං කියවනේ authorization to reimburse කියලා. අර මේ මෙන්න මෙතන reimbursement authority එක දෙනවා කියලා. reimbursement authority එක. අනේ reimbursement authority එක දෙන්නේ තවත් swift message එකක්.
මේකයි LC එකයිලා MT 700 message type එක reimbursement authority දෙන්නේ MT 740 MT 740 එකෙන් තමයි අර නිව්යෝක් වල තියෙන බැංකුවට කියන්නේ reimbursing bank එකට කියලා දෙන්නේ. මේකෙදි මේ MT 700 එකේ LC එක අරලා යනකොට අපි කියන්න ඕන මේකේ reimbursement එක කොහොමද වෙන්නේ කියලා. reimbursement එක මේ බැංකුවට ප්‍රතිපූර්ණ වීම URR 725 නීති රීති වලට අනුකූල විය යුතුද? අනුකූල විය යුතුයි කියලා අපි කියනවාද? එහෙම නැත්නම් ඒක නොකිය ඉන්නවා. සද්ද නැතුව හිටියොත් එතකොට බලපාන්නේ UCP 600 article 13. සද්ද නැතුව හිටියොත්. right? Not URR ඒ කියන්නේ uniform rules for reimbursement සඳහන් කළේ නැත්නම් ඔය අන්තිමට මම කියලා තියෙන ඡේදයේ UCP 600 article 13 will apply. ඒක තමයි ඒකට බලපාන්න. right? මොනවාද ප්‍රශ්නයක් තියෙනවද මෙතනින් එහාට මම යන්න ඉස්සෙල්ලා? මොනවාද ප්‍රශ්නයක් තියෙනවද? right. පුතා මේ අපි මේ සෙනසුරාදා අද ඇවිල්ලා තර්ස්ඩේ නේද? අද බ්‍රහස්පතින්දාද? හෙලෝ. ඔව් නේද බලන්න මම මේ හලෝ ඔව් සර් ඔව් මම කතා කරලා ඇහුවේ අරු ගානේ මිනිස්සු ඉන්නවද නැද්ද කියලා බලන්න. මේ එතකොට අපිට මේ සෙනසුරාදා මම ක්ලාස් එක කරන්නේ නැහැ. මේ සෙනසුරාදා මම ක්ලාසස් කරන්නේ නැහැ. හරි? ඔයගොල්ලන්ට පොඩි රෙස්ට් එකක් හම්බ වෙනවා. ඒ රෙස්ට් එක දෙන්නේ URDG 758 එක කියලා ගන්න. හරිද? කියලා ලෑස්ති පිට එන්නේ ඊගාව පන්තියට ප්‍රශ්න පමණයි. ප්‍රශ්න පමණයි. හරි? ඒකම පොඩ්ඩක් බලන්න පාස් පේපර්ස් වලත් URDG ප්‍රශ්න එනවා. URR 725 එකේ ප්‍රශ්න එනවා. දැන් මේක නම් අද මම කියලා දෙනවනේ. අරක ප්‍රශ්න ටික අපි මේකට බලමු. ඊගාව සෙන්සරාදා normal time එකට 10:00 12:00 අපි පන්තිය කරනවා. මේ සෙන්සරාදා නෑ. හෙට නෙමෙයි අනිද්දා නෑ. හරි? අංකොල මේ පිට යනවා. ඒකින්ද. right. මේ table of contents of URR 725 මම මේක දීලා තියෙනවා URR 725 එකේ ඔක්කොම articles 17ම මොනවද කියන එක මේකේ දීලා තියෙනවා. දැන් අපි බලමු. දැන් මේක ඔයගන්ට අර මම විස්තර කළා වගේම ඔයගන්ට තියෙනවා මේ chart එකකුත් හරි ඉස්ලාම issuing banking list එක issue කරනවා. issue කළාම මේ advising හරි confirming bank එක හරි negotiating bank එක ඒගොල්ලෝ ඒ පළවෙනි එක LC එක issue කරනවා. නම්බර් 2 ඒකම reimbursement authorization දෙනවා reimbursing bank එකට. මම බෝඩ් එකේ අන් දෙකමයි මේ තියෙන්නේ. right? ඊට පස්සේ නම්බර් 3 advising confirming bank එක negotiating bank එක ඒගොල්ලෝ documents ටික එවනවා issuing bank එකට. ඒ අතරේ immediately reimbursement claim එක නම්බර 4 යවනවා reimbursing bank එකට. එහෙම වුණාම reimbursing bank එකෙන් payment එක කරනවා. අර මං අන් දෙකම වම දකුණ මාරු වෙලා විතරයි දෙන්නේ. නැත්තම් ඒකම තමයි. හරි? right. article 1
පළවෙනි ආටිකල් එක. පළවෙනි ආටිකල් එක තමයි ඒගොල්ලෝ කියන්නේ පළවෙනි ආටිකල් එක කියන්නේ මෙන්න මේක පොඩ්ඩක් ලියා ගන්න. මේක ලියා ගන්න. ප්‍රතිපූර්ණ බලය දීමේ පාඩයට ප්‍රතිපූර්ණ බලය දීමේ පාඩයට ඒ කියන්නේ reimbursement authorization text reimbursement authorization text පාඩය right මේක ගහලා තියෙන්නේ URL 725 shall apply to any bank-to-bank reimbursement when the text of the reimbursement authorization expressly indicates that it is subject to these two. Okay? Reimbursement authorization text. ඒක මම ලියන්න ඕනද උගන්ට? Reimbursement authorization text part text okay පළවෙනි කොටුවේ මම සඳහන් කරලා තියෙන්නේ ඒකට right ප්‍රතිපූර්ණ බලය ප්‍රතිපූර්ණ මගේ කටනුත් වැරදි වචනයක් පිට වෙන්න පුළුවන් ඔයගොල්ලෝ හරියට ලියා ගන්න ප්‍රතිපූර්ණ නෙමෙයි ප්‍රතිපූර්ණ ප්‍රතිපූර්ණ නෙමෙයි හරි ප්‍රතිපූර්ණ ප්‍රතිපූර්ණ බලය දීමේ පාඩයට reimbursement authorization text සලේකන ණය යටතේ බැංකුවෙන් බැංකුවට ප්‍රතිපූර්ණය සඳහා URR 725 ඇතුළත් කර ඇති විට එම රීතීන් ක්‍රියාත්මක වේ. මේක අන්තිම මේක මම ගහලා තියෙන්නේ the reimbursing bank acts on the instructions and under the authority of the issuing bank right ලියා ගන්න එක ප්‍රතිපූර්ණ බැංකුව නිකුතු බැංකුවේ උපදේශ පිට සහ ඇලයිරක් හෝ ඉගෙන උපදේශ පිට සහ හෝ උපදේශ පිට හෝ කියන වෙන්න පුළුවන් හරි සහ ඇලයිරක් හෝ බලය යටතේ ක්‍රියා කරයි. ඒ කියන්නේ නිකුත් බැංකුවේ උපදේශ වල බලය යටතේ තමයි මේ ප්‍රතිපූර්ණ බැංකුව ක්‍රියාත්මක වෙන්නේ. දැන් මෙතෙන්දී මේගොල්ලෝ දෙනවා reimbursement authority එක දෙන්න reimbursing bank එකට. ඒ reimbursing bank එක වැඩ කරන්නේ මෙයා මේ දීලා තියෙන authority එක ඒ බලය මත පමණයි. right right article 2 එකේ එනවා නිර්වචන definitions නිර්වචන right ඒ නිර්වචන යටතේ එනවා ඒගොල්ලෝ නිර්වචන දීලා තියෙනවා issuing bank reimbursing bank reimbursement authorization වලක දීලා තියෙනවා නිර්වචන right ඒතර මේ නිර්වචන ඔයගොල්ලන්ට කියවලා තේරුම් ගන්න පුළුවන් ඒත් මම
අවශ්‍ය තැන්වල මම පොඩ්ඩක් කියවන්නම්. ඒතර බැරිලාවත් ලියාගත්තට කමන්නේ. මම එහෙම දෙන්න ඕනද? උගන්ට මේක කියවලා තේරුම් ගන්න පුළුවන්ද? දෙන්න නෝට් එක දෙන්නද මම පොඩ්ඩක්? කියන්නේ නැත්තම් මේ කියවලා ගන්න තැන නැහැ ඒකයි. රයිට් ඕකේ. හැබැයි ඉක්මන් ලියා ගන්න. නැත්තම් අපිට සුමාන දෙයක් විතර මේ කියවන්න යනවා. නිර්වචන පළවෙනි එක තමයි නිකුත් බැංකුව. නිකුත් බැංකුව. නිකුත් බැංකුව යනුවෙන් අදහස් කරන්නේ ණයවරය යටතේ ප්‍රතිපූර්ණ බලය ණයවරය යටතේ ප්‍රතිපූර්ණ බලය දීම කියන්නේ reimbursement authorization නිකුත් කර ඇති බැංකුවයි. බලය දෙන්නේ කවුද? URR 75 එක යටතේ නිකුත් බැංකුව. තමයි බලය දෙන්නේ. දෙවෙනි එක reimburse ප්‍රශ්නයක් තියෙනවද? දෙවෙනි එක reimbursement authorization. ඒ කියන්නේ ප්‍රතිපූර්ණ බලය දීම. යනුවෙන් අදහස් කරන්නේ මේ මට 525 එක තියෙනවා. 525 එකේ නිර්වචන ටික මම බැලුවේ මම ඒක ඔයගලන්ට දාන්නද? ඒක ඊට මීට වඩා ඔයගලන්ට ලේසි වෙයිද? ලියනට වැඩිය මේ නිර්වචන කැලේ ටික අනිත් ඒවා නම් ඔයගොල්ලෝ මම ලියන්න වෙනවා. මොකද ඒවා වෙනස් වෙලා තියෙන්නේ. රයිට්? මේ දෙකේ 525 එකයි 725 එකේ නිර්වචන වෙනස් වෙලා නැහැ. ඒ නිර්වචන ටික මම ඔයගලන්ට මේ ෆොටෝකොපි කරලා මම අප්ලෝඩ් කරලා තියන්නම්. හරි? URL 75 article 2 කියන එක definitions කියන එක. හරි? ඒක මම පොඩ්ඩක් මේක ලබන්න. අපි දැන්ට අපි ඉගෙන ගමු ප්‍රතිපූර්ණ බැංකුව කියලා කියන්නේ නිකුත් බැංකුවේ නිකුත් කරන ප්‍රතිපූර්ණ බලය දීම අනුව ප්‍රතිපූර්ණයේ සැපයීමට උපදෙස් ලැබුණු බැංකුව තමයි reimbursing bank එක තමයි අපි කියන්නේ reimbursing bank කියලා කියන්නේ. ඒතර reimbursement authorization කියන්නේ ප්‍රතිපූර්ණ බලය දීම. right? දැන් එතකොට මේ කවුද මේ authorization එක දෙන්නේ? කවුද මේ authorization එක දෙන්නේ? Issuing bank එක. Very good. Issuing bank එක තමයි මේ authorization එක දෙන්නේ. right? ඊගාවට reimbursement undertaking. ඒ කියන්නේ ප්‍රතිපූර්ණ ප්‍රතිඥාව. මේ වචන ටික පොඩ්ඩක් ලියා ගන්න. ප්‍රතිපූර්ණ ප්‍රතිඥාව reimbursement undertaking. එතකොට reimbursement undertaking කියලා කියන්නේ අපි අර මේ ප්‍රතිපූර්ණ බැංකුවක් ඒකට අපි මේ issuing bank එක reimbursement authority එක යවනවනේ. යවුවට පස්සේ මේ reimbursing bank එක undertaking එකක් දෙනවා. ඔව්. මට මේ හරි ක්ලේම් එකක් ආවොත් මම මේක ගෙවනවා. මම මේක ප්‍රතිඥාවක් දෙනවා.
සමහර වෙලාවට දෙනවා සමහරලාට දෙන්නේ නැහැ. දෙන්නේ ප්‍රතිපූර්ණ බැංකුව තමයි ඒක දෙන්නේ. right? එතන ප්‍රතිපූර්ණ ප්‍රත්‍යක්ෂව කියලා කියන්නේ අදහස් කරන්නේ ප්‍රතිපූර්ණ බැංකුව විසින් නිකුත් බැංකුවේ බලය දීම හෝ ඉල්ලීම අනුව ප්‍රතිපූර්ණ බලය දීමේ නම් කර ඇති ඉල්ලුම් බැංකුවේද නිකුත් කරන ලද එම බැංකුවේ ප්‍රතිපූර්ණ ඉල්ලුම් පත දෙනවා. එතකොට මේගොල්ලෝ මේ රීම්බර්සින් බැංක් එක මේ නෙගෝෂියේටින් බැංක් එකට දෙනවා රීම්බර්ස්මන්ට් අන්ඩර්ටේකින්. හරි ඕගොල්ලෝ මේක කම්ප්ලයින්ට් ડોකියුමන්ට්ස් එවන්න එවුවොත් මම ඕගොල්ලන්ට සල්ලි දෙනවා. ප්‍රතිපූර්ණය කරනවා. මේගොල්ලෝ ડોකියුමන්ට් චෙක් කරන්නේ නැහැ. මේගොල්ලන්ගේ කන්ෆර්මේෂන් එක උඩ තමයි ඒගොල්ලෝ ගෙවන්නේ. හරිද? එතකොට මේ නෙගෝෂියේටින් බැංක් එකට මේගොල්ලෝ ප්‍රතිපූර්ණ ප්‍රතික්‍රියාවක් දෙනවා. හරියට එවුවොත් තම සල්ලි ගෙවනවා කියන එක. අනික ක්ලේමින් බැංක් ඒ කියන්නේ ක්ලේමින් බැංක් කියන්නේ ඉල්ලුම් බැංකුව ක්ලේමින් බැංක් ඉල්ලුම් බැංකුව යනුවෙන් අදහස් කරන්නේ සලේකන ණයවරයක් යටතේ ගෙවීම් කරන්නා වූ විලම්බිත ගෙවීම් ප්‍රතික්‍රියාවක් දෙන්නා වූ අනකර ප්‍රතිග්‍රහණය කරන්නා හෝ ගණිතන කරන්නා හෝ ඊට පස්සේ අපි ප්‍රතිපූර්ණ බැංකුවෙන් සල්ලි ඉල්ලන අන්නේ බැංකුව. ප්‍රතිපූර්ණ බැංකුවෙන් සල්ලි ඉල්ලන බැංකුව තමයි ඉල්ලුම් කරන බැංකුව කියන්නේ ක්ලේමින් බැංක් එක. right? reimbursement amendment කියලා කියන්නේ ප්‍රතිපූර්ණ සංශෝධනය යනුවෙන් අදහස් කරන්නේ ප්‍රතිපූර්ණ බලය දීමකට කරනු ලබන වෙනස්කම් දක්වා නිකුත් බැංකුවෙන් ප්‍රතිපූර්ණ බැංකුවේ යවන නිවේදනයක්. හරි? රීම්බර්ස්මන්ට් ක්ලේම් එක අපි කොහොම ඉල්ලුම් බැංකුව කියලා නෑ ඒ ක්ලේමින් බැංක් කියන්නේ රීම්බර්ස්මන්ට් ක්ලේම් කියන්නේ ඉල්ලීම. රීම්බර්ස්මන්ට් ක්ලේම් කියලා කියන්නේ මේක ඉල්ලීම. right? ප්‍රතිපූර්ණ ඉල්ලුම. කවුද ප්‍රතිපූර්ණ ඉල්ලුමක් කරන්නේ? ගණිතන කරන බැංකුව. තමයි ප්‍රතිපූර්ණ ඉල්ලුම් පත එවන්නේ. කරන්නේ ඉල්ලුම් බැංකුවෙන් ප්‍රතිපූර්ණ සඳහා ප්‍රතිපූර්ණ බැංකුවට කරන ඉල්ලීමක් වේ. හරි? right. then reimbursement authorization versus credit. සලේකන ණයවලට ඉදිරිව ප්‍රතිපූර්ණ බලය දීම. right? සලේකන ණයවලට ඉදිරිව ප්‍රතිපූර්ණ බලය දීම. ඒ යටතේ ආටිකල් 3 එකෙන් ඒගොල්ලෝ කියන්නේ reimbursement authorization is separate from the credit to which it refers, and a reimbursing bank is not concerned with or bound by the terms and conditions of the credit. මේ කොයිලාකවත් තාමත් වැදගත් ප්‍රශ්නයක් ඔයගලන්ගෙන් අහන එකක් තමයි මේ reimbursement authority එක MT 740 swift message එකක් මේ reimbursing bank එකට එන්න ඕන. එතකොට reimbursement authority එකේ අඩංගුව වේ යුතු දේවල් මොනවද කියලා අපි පස්සේ ඉගෙන ගන්නවා. හැබැයි ඒ ඇරෙන්න ඒ වෙනුවට මේගොල්ලෝ මේ ඉෂුවින් බැංක් එක බැරිලාවත් LC එකේ කොපි එකක් එවුවොත් එහෙම රීම්බර්සින් බැංක් එකට මෙන්න මේ LC එක අනුව මේව කරනවා නෙගෝෂিয়েට් කරාම කළා ඔයගලන්ගේ ක්ලේම් එකක් ආම ගෙවන්න. ඒකට ගෙවන්නේ නැහැ.
එහෙම රීම්බර්සින් බැංක් එකට ගෙවන්නේ නැහැ. මේ රීම්බර්සින් බැංක් එකට ගෙවන්නේ මෙහෙම MT740 එකක් ඇවිල්ලා ඒ නියම විදිහට આવොත් විතරයි. එහෙම නැතුව රියම්බර්ස්මන්ට් ඔතොරිටි එක දෙනවා නම් ඒගොල්ලෝ වෙන විදිහකට මේ LC එකේ කොපි එකක් මෙලවන්න යවලා එහෙම ගන්නේ නැහැ. කොටින්ම කියනවා නම් මේ රියම්බර්සින් බැංක් එක ප්‍රතිපූර්ණ බැංකුව නම්බර් තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ. මොනවද මේ තියෙන කන්ඩිෂන්ස් කියලා ඒගොල්ලෝ දැනගන්න ඕනේ නැහැ. මේගොල්ලන්ගේ ක්ලේම් එකක් ආවනම් හරි කියලා ගෙවුවා. බැරිලාවත් ඒ හොර ක්ලේම් එක ගන්න ඒත් ගෙවුවා. අන්න එතන තියෙන රිස්ක් එක. ඒකයි ගොඩක් බැංකුව දැන් හොඳටම ෂුවර් නැති කස්ටමර්ස්ලට ෂුවර් නැති බැංකුව වලට මේක දෙන්නේ නැහැ. දෙන්නේ නැත්තේ ඔය හේතුව හින්දා. හරි අයි සල්ලි ගන්න ගියාම සෑහෙන අපිට අමාරු වෙනවා. එතකොට මේ LC එකේ තියෙන කන්ඩිෂන්ස් මේ රියම්බර්ස්මන්ට් ඔතොරයිසේෂන් එකට කිසිසේත්ම බලපාන්නේ නැහැ. රයිට්? ප්‍රතිපූර්ණ බලය දීම ගැන ණයේ සඳහන් වුණත් ඒ කියන්නේ ණයවරේ සඳහන් වුණත් එය ණයෙන් වෙනස් වූ දෙයකි. එය ණයෙන් වෙනස් වූ දෙයකි. ඒ වුණත් ඒක අර ක්‍රෙඩිට් ෆැසිලිටි එකේ වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් තමයි ඒක. රයිට්? Right. Honor of a reimbursement claim. Honor of a reimbursement claim. Right? Okay, consider. Well, reimbursing bank is not concerned with or bound by the terms and conditions of the credit. Right? ඊගාට honor of a reimbursement claim. ඒ කියන්නේ ප්‍රතිපූර්ණ ඉල්ලීමක් ගරු කිරීම. ප්‍රතිපූර්ණ ඉල්ලීමක් ගරු කිරීම. ඒක ලියා ගන්න ප්‍රතිපූර්ණ ප්‍රතිඥාවේ නියමයන්ට ප්‍රතිපූර්ණ ප්‍රතිඥාවේ නියමයන්ට ප්‍රතිපූර්ණ ප්‍රතිඥාවේ නියමයන්ට අනුකූල වන්නේ නම් හැර ප්‍රතිපූර්ණ බැංකුවක් විසින් ප්‍රතිපූර්ණ ඉල්ලුම් පතක් ගරු කිරීමට බැඳී නැත. Right? ඒ කියන්නේ except as provided by the terms of its reimbursement undertaking, a reimbursing bank is not obligated to honor a reimbursing claim. මේ රියම්බර්සින් බැංක් එක මේ අනිවාර්යයෙන්ම බැඳිලා නැහැ ප්‍රතිපූර්ණය කරන්න. right? දැන් බැරි වෙලාවත් උදාහරණයක් වශයෙන් නෙගෝෂියේටින් බැංක් එක මේ ක්ලේම් එක එවලා තියෙනවා. මේගොල්ලෝ ඔතොරයිසේෂන් එකකුත් එවලා තියෙනවා. මේගොල්ලෝ ඔතොරයිසේෂන් එකත් එවලා තියෙනවා. මේගොල්ලෝ ක්ලේම් එකත් එවලා තියෙනවා. ඒත් දැන් මේ ඔතොරයිසේෂන් එක ලැබිලා මාසයකට විතර පස්සේ තමයි මේ ක්ලේම් එක එන්නේ. මේ වෙනකොට මේ රියම්බර්සින් බැංක් එකේ නෙගෝෂියේටින් බැංක් එකේ අතර තියෙන නියෝජිත සම්බන්ධතාවයේ පළුදවීමක් වෙන්න පුළුවන්. සමහරවිට කියන්න බෑ. කොහොම හරි මොනවා හේතුවක් හින්දා මේ රියම්බර්සින් බැංක් එක ප්‍රතිපූර්ණ බැංකුව ප්‍රතිපූර්ණය කරන්න බැඳිලා නැහැ. ඒගොල්ලෝ කියනවා කිරීම අපිට බෑ කියලා. එහෙම වුණොත් නෙගෝෂියේටින් බැංක් එකට කවුද ගෙවන්න ඕනේ? නිකුත් බැංකුව ගෙවන්න ඕනේ. එච්චරයි. right? ඒගොල්ලෝ ඔබ්ලිගේටඩ් නැහැ. මේක මේ ඔනර් කරන්න. ක්ලේම් එක ඔනර් කරන්න ඔබ්ලිගේටඩ් නැහැ. right? අනේක ටිකක් වැදගත්
දෙයක් ඔයගොල්ලෝගේ ඔළුවේ තියෙන්න ඕන. ඊගාට responsibility of the issuing bank. නිකුත් බැංකුවේ වගකීම. නිකුත් බැංකුවේ වගකීම. මේක තියාගන්න. මෙම ප්‍රතිපූර්ණ බලය දීම සහ ණය යන දෙකම සඳහා මෙම ප්‍රතිපූර්ණ බලය දීම සහ ණය යන දෙකම සඳහා මෙම රීති යටතේ අවශ්‍ය වන්නා වූ තොරතුරු සපයා දීම පිණිස නිකුත් බැංකුව වගකිව යුතු අතර මෙම විධිවිධානයන්ට අනුකූල නොවීමෙන් නැතිවන ප්‍රතිඵල ගැනද වගකිව යුතුය. හරි? ඕකේ. ඊගාවට ඔයගොල්ලෝ කරුණා කරලා මගෙන් මම නවත්තලා අහන්න තේරෙන්නේ නැත්නම් අට වහගෙන ඉන්න එපා. රයිට්? මම ඔයගොල්ලන්ට තේරුණායි කියලා හිතාගෙන තමයි මම කරගෙන යන්නේ. හැබැයි ඉතින් මම දුවනේ ඔය ළමයි ටික පාස් කරගන්න මම ඕනම වද හිංසාවක් මම ඉවසා වදාරනවා. මේකෙන්ද මම නවත්තලා අහන්න. Article 6. Article 6. මේක යටතේ ලියා ගන්න 6 වෙනි වගන්තිය. ප්‍රතිපූර්ණ බලය දීමක් හෝ ප්‍රතිපූර්ණ සංශෝධනයක් නිකුත් කිරීම සහ ලැබීම. The මෙතෙන්දී කියනවා all reimbursement authorization and reimbursement amendments must be issued in the form of an authenticated teletransmission or a signed letter. Right? All reimbursement authorization and reimbursement amendments. මේ නිකුත් බැංකුවෙන් එන issuing banking එන reimbursement authorization, reimbursement amendments ඔය හැම එකම යන්න ඕනේ issued in the form of an authenticated teletransmission. ඒ කියන්නේ authenticated teletransmission එකක් හැටියට තමයි නිකුත් වෙන්න ඕනේ. එහෙමනම් මේක යන්න ඕනේ MT740 වලට ඉතින් තමයි යන්න ඕනේ. amendments උත් ඒ වගේම යන්න ඕනේ. MT742 වලට amendments උත් යන්න ඕනේ. right? ඒ වගේ තමයි මේ ඔක්කොම කටයුතු සිද්ධ වෙන්නේ.
මේකේ B එක බලන්න ඒක පැහැදිලිවම තියෙනවා. Issuing bank must not send to a reimbursing bank. මොනවාද issuing bank එකක් නිකුත් බැංකුවක් ප්‍රතිපූර්ණ බැංකුවක් වෙත යවිය මොකද කියන්නේ යවන්න හොඳ නැති ඒවා must not send to a reimbursing bank. නිකුත් බැංකුවක් ප්‍රතිපූර්ණ බැංකුවක් වෙත යැවීමෙන් වැළකිය යුතු කරුණු. වැළකිය යුතු කරුණු කියලා අපි කියමුකෝ. right මේක කරන්න හොඳ නැහැ. අපි පළවෙනි එක තමයි a copy of the credit or any part thereof. මම කියවනේ මේ ණයවරේ කොපියක් යවන්න හොඳ නැහැ. ණයවරේ කොපියක් යවන්නේ නැහැ. අපි යවන්න ඕනේ MT 740 telex මේ swift transfer එකක් විතරයි. ණයවරේ කොපියක් අපි බාරගන්නේ නැහැ. අනිත් එක තමයි multiple reimbursement authorization under one teletransmission of letter unless expressly agreed to by the reimbursing bank. දැන් තවත් සමහර කරන්නේව තමයි මේ teletransmission එකක් මෙහෙනම් මේකට යවන්න LC මේ අපි දුමු ඩොලර් ගාණක් යනවා මේකේ වියදම. ඉතින් ඒක හින්දා මේගොල්ලෝ කරන්නේ LC දෙක තුනක reimbursement authority එකට යවනවා. LC දෙක තුනක. right? ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් LC number 1 2 3 4 5 6 ඒකේ reimbursement authorization දෙනවා. or US dollars 100,000. You got a LC number 3 4 5 6 7 8. Okay. Take US dollars. Understand? The name of the තියෙද්දි මේ එක MT 740 48 එක මේ දෙකම දාලා ගන්නවා. එහෙම කරන්න බෑ. Multiple reimbursement authorizations දෙන්න බෑ. එකකට එකයි. පැහැදිලිද ඒක? Right. An issuing bank shall not require a certificate of compliance with the terms and conditions of the credit in the reimbursing authority. Right? ඒකොන ලියාගන්න ණයෙහි කොන්දේසි සහ නියමයන් වලට ණයෙහි කොන්දේසි සහ නියමයන් වලට ණයෙහි කොන්දේසි සහ නියමයන්ට වලට අනුකූල වන බවට අනුකූලතා සහතිකයක් අනුකූලතා සහතිකයක් අවශ්‍ය බව ප්‍රතිපූර්ණ බලය දීමෙහි ඇතුල් කිරීම හරි ණය නියමන කොන්දේසි වලට අනුකූල වන බවට අනුකූලතා සහතිකයක් අවශ්‍ය බව ප්‍රතිපූර්ණ බලය දීමෙහි ඇතුළත් කිරීමට නිකුත් බැංකුවට අවශ්‍ය නොවිය යුතුය. right ඒ කියන්නේ මොකද්ද මේ මේගොල්ලෝ කන්ඩිෂන් දාන්න හොඳ නැහැ මේ නෙගෝෂියේටිව් බැංක් එකේ මේ රීම්බර්ස්මන්ට් ක්ලේම් එක ගෙවනකොට ඒගොල්ලෝ කියනවා we hereby confirm that the documents are complied with the terms and conditions of the LC. ණය නියමයන්ට අනුකූලයි කියලා මේගොල්ලෝ ප්‍රොඩුක්ට් දෙනවා.
එහෙම වුණොත් තමයි මේක කියවන්නේ. එහෙම බලන්නේ නැහැ. ඔකට වෙන්නේ ළමයි ගොඩක් වෙලාට හේතුව මේ රියම්බර්සින් බැංක් එකේ තියෙනවනේ නිවියෝකන ඒව ඔක්කොම ඔටෝමේටඩ් බැංක්. ඔටෝමේටඩ් බැංක්. ඒ කියන්නේ fully automatic වැඩ කරන්නේ. හරි? ඔටෝමේටඩ් බැංක්. එතන මේ රියම්බර්ස්මන්ට් ඔතොරයිසේෂන් එකේ වුවාම රෙසි නම්බර් එක දාලා amount එක මෙච්චරයි maximum යන්න පුළුවන්. ඒ ප්‍රමාණය සඳහන් කරලා මේගොල්ලෝ සිස්ටම් එකේ දාගෙන තියෙනවා. ඊගොල්ල මේක යටතේ ડોකියුමන්ට්ස් ආවම එකපාරට හරි දෙපාරට හරි පාර්සල් ෂිප්මන්ට් හරි දැන් ඒක එවනකොට මේක ඔටෝ තමයි මේ වෙන්නේ. දැන් මෙහෙන් ක්ලේම් එක එනවා LC නම්බර් එක දාලා. මෙහෙන් LC නම්බර් එක දාලා ඔතොරිටි කරලා තියෙනවා. එතකොට සිස්ටම් එකේ ඔටෝ චෙක් කරලා බලනවා මේ සිස්ටම් එකේ තියෙන එකමද කියලා. තියෙනවා නම් කෙලින්ම පේ කරලා දාන්න. කෙලින්ම පේ කරලා දාන්න. බැරි වෙලාවත් වෙනස් දෙයක් වුණා නම් මේගොල්ලෝට මැනුවලි ගිහිල්ලා මේ ප්‍රායෝගිකව මැනුවලි ඒවා වෙනස් කරන්න වෙනවා. එහෙම කළොත් බර ගාණක් charge කරනවා. penalty ගන්නවා. manual intervention වලට penalty ගන්නවා. ඊගොට බලමු reimbursement authorization must state the following. reimbursement authorization එකක් දෙනකොට නිකුත් බැංකුව මෙන්න මේ දේවල් සඳහන් වෙලා තියෙනවා. එකක් තමයි credit number ණය අංකය. සලේක ණයවරේ අංකය සඳහන් වෙන්න ඕන. ඊගොට ව්‍යවහාර මුදල සහ එහි ගණන. ව්‍යවහාර මුදල සහ එහි ගණන තියෙන්න ඕන. ඊගොට additional amounts payable and tolerance if any. අතිරේකව ගෙවී ඇති ගණන් හා tolerance. tolerance වලට කියන සිංහල වචන තමයි ඉවැසියාවක් කියන එක. ඉවැසියාව. tolerance. Right? tolerance. ඉවැසියාව. මොකද වචනේ? අපි විභාගයට උගන්වන්න දෙනකොට මේ tolerance කියන එක ඉංග්‍රීසි වචනේ දෙයි. මේ ඉවැසියාවක් වගේ ඒවා අරසෙන අවුල් මහත්තයාගේ වචන සෙට් එකකින් වගේ ආප් එකක් වගේ පේන්නේ. ඒවා භාවිතේ නැති වචන. භාවිතේ නැති වචන. tolerance. claiming bank or in the case of freely available credit දාපේ එහෙම නැත්නම් ඉල්ලුම් බැංකුව හරි එහෙම නැත්නම් නිදහසේ ගනුදෙනු කළ හැකි ණයවල් සම්බන්ධයෙන් නම් ඉල්ලුම්පත් සඳහා ඕනෑම බැංකුවකට ගෙවිය හැකි බව. ඉල්ලුම්පත් සඳහා ඕනෑම බැංකුවකට ගෙවිය හැකි බව. අපි මේක දෙනකොට අපි කියනවා ඉෂුම් බැංක් එකකින් මෙන්න මෙයාට අපි රෙස්ට්‍රික්ට් කරලා තියෙන නෙගෝෂියේෂන්. ඒතර ඒ බැංකයට එනවා. එහෙම නැත්නම් මේක එනි බැංක් ඕනෑම බැංක් එකකින් මේ ක්ලේම් එක එන්න පුළුවන්. එතකොට අපි කියනවා ඕනෑම බැංක් එකකින් ක්ලේම් එක આવොත් ගිවන්නේ කියලා. හරිද? මගේ පෞද්ගලිකව මම ට්‍රේඩ් ෆයිනෑන්ස් කරන ළමයින්ට පෞද්ගලිකව කියන එක තමයි කවදාකවත් negotiation with any bank නම් ඕනෑම බැංකුවක් එක්ක ගනුදෙනු කළ හැකි නම් දෙන්න එපා reimbursement. URR 75 අතරේ යටතේ reimbursement දෙන්න එපා. හරි? any bank වලට දෙන්න එපා. ඊගොට parties responsible for charges මෙමෙන් රීති වලට අනුකූලව ගාස්තු ඒ කියන්නේ ඉල්ලුම් බැංකුව සහ ප්‍රතිපූර්ණ බැංකුවේ ගාස්තු කොහොමද ගෙවන්න ඕනේ ඒවා ඔක්කොම අපිට බලන්න වෙනවා. right?
A reimbursement amendment must take only the relative changes to the above and the rate number. ඊගාවට කාල අනකරයක් හෝ අනකර ප්‍රතිග්‍රහණය කර ගෙවන ලෙස ප්‍රතිපූර්ණ බැංකුවෙන් ඉල්ලා ඇතනම් right අන්න ඒ වගේ වෙලාවට මේ සඳහන් කර ඇති තොරතුරු වලට අතිරේකව පාත සඳහන් දේද අපි පෙන්නන්න ඕන right මොනවාද තියෙන ඒවා නිකුත් කිරීමට ඇති අනකරවල භාවය tenor of draft to be drawn again uses the another ඊගාට අනකරු drawer කවුද අනකරු ප්‍රතිග්‍රහණය ගැන වක්කින පාර්ශ්වය සහ වට්ටම් දාස තිබේ නම් ඒවා හරි ඒ ටික අපි සාමාන්‍යයෙන් දක්වන්න ඕන එතකොට F එකේදී කියන ප්‍රී නොටිෆිකේෂන් ඒ කියන්නේ පූර්ව දැනුම් දීමක් කරනවා නම් පූර්ව දැනුම් දීමක් කරනවා නම් pre-notification of a reimbursement claim and or any requirement for pre-debit notification පූර්ව හරකිරීම වලට දෙනවා නම් ඒ ඔක්කොම යන්න ඕනේ LC එකේ තමයි සඳහන් වෙන්න ඕනේ reimbursement authorization එකේ නෙමෙයි මොකද මේගොල්ලන්ට ඔයගේ දේවල් කන්ට්‍රෝල් කරන්න බෑ ඒගොල්ලෝ කරන්න කැමතිත් නෑ මේ පැත්තකින් දන්නේ මේ බැංක්ස් එක සල්ටික දෙන්නේ මේගොල්ලෝ අතරමැදියෙක් වගේ ඉන්නේ ඉතින් අරගොල්ලන්ට තියෙන ඔක්කොම දේවල් බලන්න ඒගොල්ලෝ ලෑස්ති නෑ ඒකයි මං කිව්වේ අර කෙලින්ම ආපු amount ටික අරම ඒක ලෝඩ් කරලා තියන් ඉන්න එච්චරයි ඔටෝ යන If the reimbursing bank is not prepared to act for any reason whatsoever under the reimbursement authorization or reimbursement amendment, it must so inform the issuing bank without delay. The reimbursing bank එක සූදානම් නැත්නම් මේගොල්ලන්ගේ මේ නියමයන්ට අනුකූලව ක්‍රියාත්මක වෙන්න ඒගොල්ලෝ තත්කාල immediately කියන්න ඕන. කටවාගෙන ඉන්න බෑ. Right? HKD කියන්නේ in addition to the provisions of Article 3 and 4, the reimbursing bank is not responsible for the consequences starting from non-reimbursement or delay in reimbursement or the reimbursing bank reimburse කළාද නැද්ද මොනවාද delay එකක් වුණාද ඒ delay එකෙන් තමයි දෙන්න බලක් වුණාද ඒ කිසිම දෙයකට වකීමට බැඳෙන්නේ නැහැ. හරි. Okay. Article 7. Expiry of a reimbursement authorization. ප්‍රතිපූර්ණ බලය දීමක් කල්ලිකුත් වීම. ප්‍රතිපූර්ණ බලය දීමක් කල්ලිකුත් වීම. ආටිකල් 6 එක පොඩ්ඩක් ඇස්ට්‍රික් එකක් ගහලා තියාගන්න. අන්තිමට මාපු ප්‍රශ්න පත්‍රයේ ඒ කියන්නේ ජනවාරි මාසේ ප්‍රශ්න පත්‍රයේ මේක දීලා තිබුණා. ඒකලා අහලා තියෙනවා ICC ඒකීය බැංකු රීතීන්හි 6D වගන්ති අනුව 6D වගන්ති අනුව මේක
ID වගන්ති අනුව reimbursement authorization must state the following, right? ID වගන්ති අනුව බැංකුවකින් බැංකුවට ICC සලකන ණයවර පිළිබඳ ප්‍රකාශන අංක 725 URL 725 අනුව ප්‍රතිපූර්ණය සඳහා ප්‍රතිපූර්ණ බලය දීමේදී ඇතම් තොරතුරු සඳහන් විය යුතුයි. ඉතින් ඔක්කොම ටික තියෙනවා සඳහන් කරලා. මෙම තොරතුරු අනුව ණයවර අංකය ඒගොල්ලෝ දීලා තියෙන ණයවර අංකය ව්‍යවහාර මුදල් වර්ගය currency and amount ගණන ආදී එවැනි තොරතුරු දෙකක් වේ. ඔය 1 2 ඒ જાති දෙකක්. අනිකුත් අවශ්‍ය තොරතුරු තුනක් නම් කරන්න. ඔය දීලා තියෙන ප්‍රශ්නය. දැන් පුළුවන් ද උත්තරේ ඔයගොල්ලන්ට ටක් කරලා කියන්න. මේක දිහා බලලා. මට ඒක එකපාරට මතක් වෙන්නේ මේ 6 වෙනි වගන්තියේ ටිකක් වැදගත් වෙනවා ප්‍රශ්න ඇවිල්ලා තිබුණා කියලා. ඔය ටික කල්ලුත් ඇවිල්ලා තිබුණා 6 වෙනි වගන්තියේ. තව මොනවද තියෙන්නේ? අර දෙකට අමතරව මොනවද අපිට කියන්න පුළුවන්? අපිට මොනවද දෙන්න පුළුවන්? අමතර ගෙවි අතිරේකව ගෙවිය හැකි ගණන් ඉවසියාවක් තිබේ නම් එය ටෝලරන්ස් තියෙනවා නම් ඒක. ඊගාවට ඉල්ලුම් බැංකුව හෝ එසේ නොමැතිව නිදහසේ ගණතුණු කළ හැකි ණයවල් සම්බන්ධයෙන් නම් ඉල්ලුම්පත් සඳහා ඕනෑම බැංකුවකට ගෙවිය හැකි බව, right? ඔයගේ දාන්න පුළුවන්. Parties responsible for charges, right? ගාස්තු සඳහා වකින පාර්ශ්වයන් කවුරුන්ද යන වගේ තුනක් ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. right? okay. හරි. 7 ප්‍රතිපූර්ණ බලය දීමක් කල් එකතු වීම. expiry of a reimbursement authorization. දැන් මේ තින්දී වැදගත් වෙන දෙයක් තමයි අපේ LC එක expire වෙනවා. මේ LC එක expire වෙනවා. LC එකේ expiry date එකක් තියෙනවා. කල් එකතු වෙන දිනය. නමුත් මේ reimbursement authority එකට කල් එකතු වීමේ දිනයක් දාන්නේ නැත. right? මේකේ බාහන පළවෙනි එක දාලා තියෙන්නේ reimbursement authorization should not be subject to an expiry date or latest date for presentation of a claim except indicated in article 9. ව්‍යාතිරේකයකුත් තියෙනවා article 9 එකේ අපි කතා කරන්න බලමු. ඒක ඔළුවේ තියාගන්න. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි දාන්නේ නැහැ. right? එතකොට reimbursing bank will assume no responsibility for the expiry date of the credit. දැන් බැරි වෙලාවත් ඒක දාන්න නැති හින්දා මේ reimbursing bank එක මේ පොඩ්ඩක් වල්කීම බාරගන්නේ නැහැ expiry date එක ගැන. expiry date එක ගැන වල්කීම බාරගන්නේ නැහැ. තේරුණා නේද? එතකොට මේ negotiating bank එක බැරි වෙලාවත් expiry date එකෙන් පස්සේ claim එකක් එවුවොත් reimbursing bank එක මොකද කරන්නේ? ගෙවයිද නැද්ද? ගෙවනවා. මොකද reimbursing bank එක දන්නේ නැහැ. ඒගොල්ලන්ට claim එකක් આવුත් ඒගොල්ලෝ ගෙවනවා. හැබැයි එතන මේගොල්ලෝ මේ claim එක pay කරලා සංගල හල්ටින් ගත්තා. ඊගාවට මේ negotiating bank එක මේ documents ටික යවනවා issuing bank කියන ඒ කියන්නේ අවසාන මේ ගෙවීම් කරන ලබන තැනත් එයානේ එහාට යවනවා. ඒතර එයා ගෙවන්නේ නැහැ. නමුත් එයා චෙක් කරලා බලනවා ડોකියුමන්ට්ස් ටික හරිද කියලා. එන්න බැලින්නම් මේ ડોකියුමන්ට්ස් ටික LC එක expired. දැන් ගෙවන්න බෑ. LC එක expired කියන්නේ ලොකුම discrepancy එක. මැරිච්ච මිනිහෙට සල්ලි ගෙවන්න බෑනේ. දැන් මිනිහා මැරිලා. expired කියන්නේ මැරිච් එකක්. දැන් මේ මැරිච් එකේ හරි ගන්න බෑනේ. ඒතකොට මේගොල්ලෝ කියනවා
මේක එක්ස්පයර්ඩ් මේකට ගෙවන්නේ නැහැ. ඔයගොල්ලෝ බැරිලාවත් ක්ලේම් කරාද? මේගොල්ලෝ කියනවා ඔව් අපි ක්ලේම් කරා. එහෙනම් වහාම ගෙවන්න අපිට. වහාම රිෆයින් කරන්නේ රීම්බර්සින් බැංක් එකට. දැන් රීම්බර්ස් බැංක් එක ගෙවන්නේ කොහොමද? මේ ඉෂුවින් බැංක් එකේ ඩෙබිට් කරලා ක්ලේමින් බැංක් එකට ගෙවනවා. ඩෙබිට් ඉෂුවින් බැංක් ක්‍රෙඩිට් ක්ලේමින් බැංක්. එහෙම යන්නේ බැංක්ස් දෙක ඩබල් එන්ට්‍රි ගන්න. දැන් එතකොට මේගොල්ලෝ හොරට අරන් තියෙන්නේ. දැන් කියනවා මේ ටික වහම ගෙවන්නේ කියලා. රිෆන්ඩ් කරන්නේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ සමහර අවස්ථාවලදී ඔය රිෆන්ඩ් කරන්න කියලා කිව්වට හරි අමාරු වෙනවා සල්ලි ටික ගන්න. හරි අමාරු වෙනවා සල්ලි ටික අරගන්න. එතකොට එන ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන්නේ මේගොල්ලන්ටම තමයි. ඉෂුම් බැංක් එකට ප්‍රශ්න ගොඩක් එනවා. රීම්බර්සින් බැංක් එක ගෙලින්ම ගෙවුවා අත හොදගත්තා. ඕගලන්ට ඕන එකක් මරාගන්න බැරි නම් ගහගන්න බැරි නම් මරාගන්න මම නෑ. පැහැදිලි නේද? මම මේ බොහොම සරල භාෂාවෙන් ඉගවන්නන්නේ. එතකොට ලේසි විතර මතක තියාගන්න. right? The reimbursing bank will assume no responsibility for the expiry date. The issuing bank must cancel its reimbursement authorization for any unutilized portion of the credit to which it refers, informing the reimbursing bank accordingly. And then අපි හිතමු මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියලා භාවිතයට ගත්තේ නැති කොටසක් ඉතුරුලා තියෙනවා කියලා. right? අපි හිතමු මේ LC එක LC value එක US dollars ලක්ෂය. claim එක ඇවිල්ලා තියෙනවා US dollars 98,500. 98,500 වලට claim එකක් ඇවිල්ලා තියෙනවා. මේ LC value එකටම දෙන්න ඕන එක නීතියක් නැහැ නේ. 98,500කට ඇවිල්ලා තියෙනවා. ඒතකොට pay කරලා තියෙනවා කීයද? US dollars 98,500. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි තව කොච්චර ඉතුරුද? බැලන්ස් කොච්චරද? balance unutilized, utilized කරන්නේ නැති. balance unutilized කොච්චරද? US dollars 1,500. US dollars 1,500 unutilized balance එක. මෙන්න මේ වගේ අවස්ථාවලදී දැන් මේගොල්ලන්ට මේ ડોකියුමන්ට්ස් එක ලැබුණාම ඉෂුවින් බැංක් එකේ ඉෂුවින් බැංක් එකේ බැලුවා. right. දැන් මේ 98,500 දැන් ඔක්කොම අවශ්‍ය බඩු ටික ඇවිල්ලා වෙන මේකේ partial payments, partial shipments දාන්න විදියක් නැහැ. මේගොල්ලෝ ටක් ගාලා එවන්න ඕන reimbursing bank එකට telex එකක් එවන්න ඕන reimbursement authorization unutilized portion එක cancel කරනවා. right? යම් කිසි මේ outstanding පාවිච්චි නොකරපු කොටසක් තියෙනවා නම් අපි ඒ ටික cancel කරනවා කියලා telex එකක් එවන්න ඕන. එහෙම එවන්නේ නැතුව නිකන් අරහෙන්න චග්ගෝලයක් නිකන් ජොලියටවත් ක්ලේම් කළොත් එහෙම මේ ඉතුරු 1,500 ඒකේ අරගෙන යාගේ account එකට දාගන්නත් පුළුවන්. මේගොල්ලෝ කියනවා. ඉතින් ඔයගොල්ලන්ට දැන් තේරෙනවා අපි දැන් මේකන issuing bank එකක් reimbursement authority දෙනවයි කියන්නේ ඉල්ලම් කෑමක් නේ. එහෙම නේද පුතේ? ඉල්ලම් කෑමක් කරන්නේ මේ අපි දෙලපියෙන් කිරි කනවා වගේ වැඩක්. පොඩ්ඩක් එහාට මෙහාට වෙච්ච ගමන් ගස්.
රීම්බර්සින් බැංකුවේ ප්‍රතිපූර්ණ බැංකුව කිසිම වගකීමක් ගන්නෙ නැහැ. right? මේවා ඇවිල්ලා fully automatic transaction. fully auto යන්නේ. right? බැරි වෙලාවත් නියමිත නැතුව අරගොන්ට මැනුවලි යන්න වුණා නම් ගහන ලොකු වර ගානක්. පෙනල්ටි එකක් ගහනවා. හරි? ඒකින්ද හරි පරිස්සම් වෙන්න ඕන. Article 8 කියන්නේ amendment or cancellation of a reimbursement authorization. Amendment or ප්‍රතිපූර්ණ බලය දීම සංශෝධනය කිරීම සහ අවලංගු කිරීම. ප්‍රතිපූර්ණ බලය දීම සංශෝධනය කිරීම සහ අවලංගු කිරීම. right? එතන where the reimbursing bank has issued the reimbursement undertaking, ප්‍රතිපූර්ණ බැංකුවක් ප්‍රතිපූර්ණ ප්‍රතිඥාවක් දීලා තියෙනවා නම් undertaking එකක් දීලා තියෙනවා නම් right, the issuing bank may issue a reimbursement amendment or cancel a reimbursement authorization at any time upon sending notice to that effect to the issuing reimbursing bank. Then මෙහෙම අරගොල්ලෝ undertaking එකක් දීලා තියෙන වෙලාවක issuing bank එක මේ LC එක සංශෝධනය කළොත් එහෙම ඒක වහාම දරුන් දෙන්න ඕන ප්‍රතිපූර්ණ බැංකුවට. වහාම දරුන් දෙන්න ඕන ප්‍රතිපූර්ණ බැංකුවට මේ කරන්න ඕන. එක්කෝ ප්‍රතිපූර්ණ සංශෝධනය කරනවා එහෙම නැත්නම් ප්‍රතිපූර්ණේ බලය අවශ්‍ය කරනවා. දෙක වහාම දන්නවා. එතකොට බැරලාවත් ණයක් LC එකක් එක්ස්පයර් වෙන්නේ ඉස්සෙල්ලා ප්‍රතිපූර්ණ අවලංගු කරනවා නම් LC එක එක්ස්පයර් වෙන්නේ ඉස්සෙල්ලා මේක අවලංගු කරන අවස්ථාවලදී නිකුත් බැංකුව විසින් නොමිනේටඩ් බැංක් එකට හෝ ඇඩ්වයිසින් බැංක් එකට නිවේදන බැංකුවට නව ප්‍රතිපූර්ණ උපදෙස් සපයන්න ඕන. හරි? The issuing bank must reimburse the reimbursing bank for any reimbursement claims honored or draft accepted by the reimbursing bank prior to the receipt of a notice of cancellation and reimbursement amendment. ප්‍රතිපූර්ණ බලය දීම අවශ්‍ය කිරීමක් හරි ප්‍රතිපූර්ණ සංශෝධනය කිරීමකට නිවේදනය ලැබෙන්න පෙර මොන හරි ඉල්ලුම් කරලා තිබුණා නම් ප්‍රතිපූර්ණ බැංකුව ඒවා ගෙවනවා. බොහොම සරල ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. බොහොම සරල ස්ටෑන්ඩඩ් එකක්. හරි. ප්‍රතිපූර්ණ ප්‍රතිඥාව. දැන් මේකෙදි අර අපි කියන්නේ 9 ව්‍යවස්ථාව ක්‍රොස් රෙෆරන්ස් තියෙන කීපයක් වුණා. ඒකින්ද මේ ප්‍රතිපූර්ණ ප්‍රතිඥාව කියන එක කරන්න. කවුද මේ ප්‍රතිපූර්ණ ප්‍රතිඥාව දෙන්නේ? කවුද මේක දෙන්නේ? මොන බැංකුවද? reimbursement bank එක. reimbursement bank එක. very good. මොකද පුතේ ආගේ නම? මම හැමදාම අහනවා. සුජිත්. මේ ස්පැනිෂ්ද? ඔව් සර්. ඔව් නේද? දැන් මට යන්තම් මට මතකයි. right. very good. අනේ වගේ ඔයගොල්ලෝ හොඳට ඔළුවට ගන්න ඕන. සුජිත් වගේම කතා කරන්න ඕන. ඒතර දෙන්නේ කාටද? කාටද මේ අන්ඩර්ටේකින් එක දෙන්නේ? ප්‍රතිඥාව දෙන්නේ?
කාටද දෙන්නේ? ඔක මං කිව්වා කලින්. negotiating bracket, sir. ඈ Negotiating bracket. negotiating bank එකට දෙන්න ඕනේ. very good. negotiating bank එකට දෙන්න. හරි? negotiating bank එකට දෙන්න. very good. Reimbursement undertaking must comply with the provisions of this article. And authorization of request by the issuing bank to the reimbursing bank to issue a reimbursement undertaking is irrevocable and should contain the following. Right? ඒ කියන්නේ නිකුත් බැංකුව විසින් ප්‍රතිපූර්ණ බැංකුවක් ප්‍රතිපූර්ණ ප්‍රතිඥාවක් නිකුත් කරන්නේ කියලා දෙන ප්‍රතිපූර්ණ බැංකුවට දෙන බලය දීම හෝ ඉල්ලා සිටීම අහෝසි කළ නොහැකි. ඒ කියන්නේ irrevocable undertaking එක. අහෝසි කළ නොහැකි එකක්. irrevocable undertaking එක. right? සාමාන්‍යයෙන් මේ පහත සඳහන් දේ ඒ undertaking එකේ ඇතුළත් වෙන්න ඕන. ණයේ අංකය व्यवहार මුදල සහ ගන්න අතිරේකව ගෙවිය හැකි ගණන් additional amounts payable and tolerance if any ඉවසියාවක් තිබේ නම් ඒක ඊගොඩ full name and address of the claiming bank to which the reimbursement undertaking should be issued, right? එතකොට ප්‍රතිපූර්ණ ප්‍රතික්ෂා ලැබිය යුතු ඉල්ලුම් බැංකුවේ සම්පූර්ණ නම සහ ලිපිනේ මේවා දෙන්න ඕනේ ඉෂුවින් බැංක් එක දෙන්න ඕන මේ ටික අරගලන්ට දීලා කියනවා මෙන්න මේකට යවන්න ඔයගලගේ reimbursement undertaking එක. right? ප්‍රතිපූර්ණ ඉල්ලුම් පතක් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය අවසානය දිනය ඒකම ගාස්තු සම්බන්ධයෙන් ඔය ඔක්කොම මොනවද කවුද මේක වා කියන්නේ ඒ ඔක්කොම තියලා අරින්න ඕන. දැන් මේවා ඉන්නේ මේවා ඔටෝ යන්න බෑ. දැන් මේවා දැම්මට පස්සේ සමහර ඒවා අපිට මැනුවලි යන්න වෙනවා. ඒකට charge එකක් එනවා. රුපි charge එකක් එනවා. හරි. පුළුවන් තරම් ඒගොල්ලෝ ඔටෝ දාලා යන්නත් බරයි. If the reimbursing bank is requested to accept and pay a time draft, the irrevocable reimbursement authorization must also indicate the following in addition to the information contained in that. දැන් බැරි වෙලාවත් කිව්වොත් එimhe කාලානකරයක් එහෙම නැත්නම් අනකරයක් ප්‍රතිග්‍රහණය කරලා ගෙවන ලෙස ප්‍රතිපූර්ණ බැංකුවෙන් ඉල්ලලා ඇත්තනම් අර කලින් සඳහන් කළ තොරතුරු වලට අතිරේකව අහෝසි කළ නොහැකි ප්‍රතිපූර්ණ බලය දීමක පාත්‍ර සඳහන් දේ සඳහන් වෙන්න ඕන. නිකුත් කිරීමට ඇති අනකරවල භාවය දෙන එක ඊගාට ඩ්‍රෝව අනකරු right ඊගාට ප්‍රතිග්‍රහණය ගැන වගකීම් පාර්ශ්වය වට්ටම් ගාස්තු තිබේ නම් මේවා party responsible for acceptance and discount charges ඊගාට an issuing bank should not require side draft to be drawn on the reimbursing bank. The reimbursing bank had a side draft යවන්න ඕනේ නෑ. ඊගාට D එකේ දෙනවා මේ ටික ඔයගොල්ලෝ කියවලා බලන්න. මේ හරිය එච්චරම ඔයගලන්ට AV කියලා මට හිතන්න බෑ. පාස් පේපර්ස් වලින් ගත්තාම ඔය ටික නැති ඒවා මම ඉක්මනට ස්කිප් කරන්න අපිට ඉක්මනට ඉවර කරගන්න ඕනේ නේද? නමුත් දැන් මේ ටික මම ස්කිප් කළාට ඔයගොල්ලෝ ස්කිප් කරන්න එපා. ඔයගොල්ලෝ කියවලා ඔළුවට ගන්න බලන්න. right? ඉතින් G එක වැදගත්. G එක වැදගත්. reimburse බැලලා මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන් අර multiple choice වලට. reimbursing bank එකක්
ඒගොල්ලෝ මේ reimbursement undertaking එකක් ඒ කියන්නේ ප්‍රතිපූර්ණ ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා. එහෙමනම් ඒගොල්ලෝ ගෙවීමට වග වෙන්නේ මොන අවස්ථාවෙන්ද? අර ප්‍රතිඥාව දුන්න වෙලාවේ ඉඳන්. As of the time it issues a reimbursement undertaking, right? An irrevocable reimbursement authorization cannot be amended or cancelled without the agreement of the reimbursing bank. Berela me irrevocable වෙනස් කරන්න හැකි authorization එක reimbursement authorization එක තියෙනවා නම් ඒක cancel කරන්න බෑ without the agreement of the reimbursing bank. Right? මේ authorization එක දුන්නාට පස්සේ ඒක cancel කරන්න බෑ මේගොල්ලන්ගේ එකඟතාවය නැතිව. Irrevocable වෙනස් කරන්න හැකි ඒකයි. Article 10 standards for a reimbursement claim. Standard for a reimbursement claim. ඒ කියන්නේ ප්‍රතිපූර්ණ ඉල්ලුම ප්‍රතිපූර්ණ ඉල්ලුම්පත් සඳහා ප්‍රමිතීන්. ප්‍රතිපූර්ණ ඉල්ලුම්පත් සඳහා ප්‍රමිතීන්. හරි? ඉල්ලුම් බැංකුවේ ප්‍රතිපූර්ණ ඉල්ලුම් පත මෙන්න මේ විදිහට තියෙන්න ඕන. It must be in the form of a teletransmission. මේක එන්න ඕනේ teletransmission එකකින්. Right? Swift message එකකින් තමයි ඉල්ලුම තියෙන්න ඕනේ. ඒකත් වෙනම ස්පෙෂල් ටයිප් එකක් තියෙනවා. empty number එකක් තියෙනවා. ඒ number එක විදිහට වන්න ඕන. Must clearly indicate the credit number and the issuing bank. Must clearly indicate the credit number and the issuing bank, right? It must separately stipulate the principal amount claim, any additional amount due and charges. ඔය ඔක්කොම අර details එක්කම තමයි එන්න ඕනේ. ඒතර ප්‍රතිපූර්ණ ඉල්ලුම් පතක් සඳහා ඒ ප්‍රමිතීන් මම මේකේ දීලා තියෙනවා. right? ඊගාවට 11 කියන්නේ processing reimbursement claim. කොහොමද මේ reimbursement claim එකක් process කරන්නේ කියලා. right? reimbursement claim එක process කරන්න මෙන්න ඉතාමත්ම වැදගත් දෙයක්. මෙන්න මේක ඇතුලේ මෙන්න මේ 11 වෙනි එකේ underline කරලා තියාගන්න මම නිල් පාටින් දාලා තියෙන එක. Maximum of 3 banking days. A reimbursement bank shall have a maximum of 3 banking days following the day of receipt of the reimbursement claim. ඒගොල්ලන්ට මේ reimbursement claim එක යවන්න maximum 3 working days දෙන්න ඕන. 3 working days ඇතුළත කරන්න ඕන. අපි LC එකක් negotiate කරන්නේ 5 banking days තමයි දීලා තියෙන්නේ. reimbursement එකකට අපි ගන්නේ 3 maximum 3 banking days. right? ඒක ලැබුණ දවසේ ඉඳන් ලැබුණ දවසට පහුවෙන් ඉඳන් following the day of receipt. ඒ කියන්නේ අද නම් ලැබුණේ reimbursement claim එක මේක දවස් 3 පටන් ගන්නෙ කටුව හැරකෙන්න ගන්නෙ හෙට ඉඳන් හෙට අනිද්දා ඉංගනිද්දා හෙට අනිද්දා ඉංගනිද්දා right? අද නෙමෙයි ලැබුණ දවසට පහුවෙන්ද ඉඳන් ලැබුණ දවසට පහුවෙන්ද ඉඳන් දවස් 3ක් ඇතුළත ගෙවනවා. එතකොට තව වැදගත් එකක් තමයි if a pre-debit notification is required by the issuing bank. This pre-debit notification period
shall be in addition to the processing period mentioned above. Right? මෙන්න මෙහෙම එකක් තියෙනවා. pre-debit එකක් කියන්නේ මේකයි. නිකුත් බැංකුව සඳහා හර පූර්ව දැන්වීමක් pre-debit එක හර පූර්ව දැන්වීමක් අවශ්‍ය නම්. ඒ කියන්නේ නිකුත් බැංකුව කියනවා මේ ඔතොරයිසේෂන් එකේ දීලා තියෙනවා. ඔතොරිටි එකේ දීලා තියෙනවා මේගොල්ලන්ගේ ක්ලේම් එක ආවම අපේ account එක debit කරන්න ඉස්සෙල්ලා මට දරුම් දෙන්න. pre-debit my account එක debit කරන්න ඉස්සෙල්ලා මට pre-debit notification එකක් එවන්න. එතකොට මේගොල්ලෝ ටක් ගාලා මේ claim එක ආපු ගමන් මේ pre-debit notification එක යවනවා. ඒ pre-debit notification එක යවලා අපි තුමු අර කිසි නෑ කියලා ඒකට තව වෙලපර දවස් දෙකක් හෝ තුනක් හරි යනවා. අන්න ඊට අමතරව තමයි ඉතුරු අර දවස් තුන එන්නේ. අර 3 working days කියන එක එන්නේ maximum 3 banking days කියන එක එන්නේ අර pre-debit notification එකට පරිබාහිරව. ඒ කියන්නේ තවත් ඔක දවස් 5ක් 6ක් වගේ ඇදෙන්න පුළුවන්. If the reimbursing bank determine not to reimburse either because of non-conforming claim, බැරිලවත් මේගොල්ලෝ තීරණය කළොත් ප්‍රතිපූර්ණ ඉල්ලුම්පත ප්‍රතිපූර්ණ ප්‍රතික්ෂේපයට අනුකූල නොවන හින්දා හෝ වෙන මොනවාරි හේතුවක් හින්දා මේගොල්ලෝ ප්‍රතිපූර්ණ බැංකුව ප්‍රතිපූර්ණ නොකිරීමට තීරණය කරන්නේ නම් ඒ බව වහාම විදුලි සංදේශ ක්‍රමයකින් ටෙලි ට්‍රාන්ස්මිෂන් වලින් දැනුම් දෙන්න ඕන ඉෂුවිං බැංක් එකටයි ක්ලේමින් බැංක් එකටයි දෙගොල්ලන්ට. right? දැන් ඕක හින්දා යම්කිසි මේ ඩිලේ එකක් හින්දා ඩිලේ charges හරි මොන හරි ආවොත් මේගොල්ලෝ බක් කියන්නේ නැහැ. ඒක සේරම charges වලට වක් කියන්න ඕනේ issuing බැංකුව. ඔක්කොම charges වලට වක් කියන්න ඕනේ issuing බැංකුව. right? ඔය ටිකත් පොඩ්ඩක් කියවලා ගන්න මේ ටිකත් ඕගොල්ලන් සම්පූර්ණයෙන්ම ඊගාවට duplication of a reimbursement authorization. duplication එකක් ආවනම් ප්‍රතිපූර්ණ බලය දෙවරක් නිකුත් කළොත් එහෙම ප්‍රතිපූර්ණ බලය දෙපාරක් නිකුත් කළොත් එහෙම මේ නිකුත් බැංකුවක් විසින් ලැබෙන අවස්ථාවකදී ප්‍රතිපූර්ණ බලය දීමට සංශෝධනය කිරීම හෝ පවත්නා බලය දීම අවලංගු කිරීමක් හෝ සඳහා හැර අලුත් ප්‍රතිපූර්ණ බලය දීමක් හෝ අතිරේක උපදේශයක් හෝ දිය යුතු නොවේ. ඔය එක්ක කැන්සල් කරන්න ඕන එක්ක සංශෝධනයක් කරන්න ඕන. ඊට අමතරව මේ පළවෙනි පාර දුන්නාට පස්සේ සැරෙන් සැරේ ප්‍රතිපූර්ණ බලය වෙනස් කරන්න හොඳ නැහැ. right? මේ බැරි වෙලාවත් එහෙම දීලා ඒගොල්ලෝ කියන පළවෙනි එක කැන්සල් අපි මේ අලුතෙන් අපි දෙනවා ඉන්ස්ට්‍රක්ෂන්ස් නොවා කියලා කන්ෆියුස් වුණොත් ඒවට වෙච්ච ඩැමේජ් වලට මේ ප්‍රතිපූර්ණ බැංකුව වක් කියන්නේ නැහැ. Article 13 Foreign Laws and Usage. විදේශ නීති හා භාවිතයන් නිකුත් බැංකුව විදේශ නීති හා භාවිතයන්ට බැඳෙන අතර එමගින් ප්‍රතිපූර්ණ බැංකුවට ආරෝපණය වන වගවීම් සහ වගකීම් සඳහා වන්දි පූර්ණය කළ යුතුයි. right? මොන හරි වෙන රටවල අපි යවන්නේ ඇමරිකාවටනේ. ඇමරිකාවට යනකොට ඇමරිකාවේ තියෙන නීතිය රීතිවලට අර ඉෂුවිං බැංක් එක ලංකාවෙන් නිකුත් කරන බැංකුව වගේ ඉන්ඩිපෙන්ඩන්ට්ෆයි කරලා තියෙන්නේ. right? ඇමරිකාවේ නීති හෙට වෙනකොට ජෝ බයිඩන් වෙනස් කළොත් එහෙම අපිට කරන්න දෙයක් නැහැ. අපි ඒකට අනුකූලයි කියලා පිළිගන්න වෙනවා. Disclaimer on the transmission of messages. වකීම්
හැර දැමීම, right? මේ transmitted messages වල වගකීම් හැර දැමීම, පණිවිඩ සම්ප්‍රේෂණය කිරීම ගැන වගකීම් වලින් බැහැරවීම, right? මොන හරි දෙයක් තියෙන ප්‍රමාදයක් හින්දා දෙයක් වුණොත් ඒකට ප්‍රතිපූර්ණ බැංකුව කිසිම වගකීමක් බාරගන්නේ නැහැ, right? මේ යමක් ට්‍රාන්ස්ලේට් කරන්න ගිහිල්ලා වැරද්දක් වුණා නම් ඒක වගකීම බාරගන්නේ නැහැ, right? ඊගවට force major කියන්නේ acts of God. මම ඔක කරානේ UCP 600 අපි කළානේ, right? acts of God, දේව ක්‍රියාවන් හින්දා, right? ඒ කියන්නේ කැරලි කෝලාහල, riots, මහජන කැළඹිලි, civil commotions, එතකොට insurrections, යුද්ධ, එතකොට එහෙම නැත්නම් වැඩ වර්ජන, lockouts, country lockdown, ඒවා ඔක්කොම මේ work to rule ඒ වගේ දේවල් අපි සලකන්නේ දෙවියන් වහන්සේ කැමැත්තෙන් වෙන ඒවා, දේව ක්‍රියාවල් කියලා. මිනිස්සු තමයි කරන්නේ. නමුත් අපි සලකන්නේ ඒ විදිහට. ඒවේ යම් යම් තියෙන වගවීම් සහභාගීකම් කිසිම විදිහකට මේගොල්ලෝ බාරගන්නේ නැහැ ප්‍රතිපූර්ණ බැංකුව. ගාස්තු charges, reimbursing bank charges are for the account of the issuing bank, right? ප්‍රතිපූර්ණ බැංකුවේ ගාස්තු නිකුත් බැංකුවේ දරන්න ඕන. සමහර වෙලාවට ඒගොල්ලෝ කියලා අරිනවා මේ බැංක් එකට reimbursement authorization දෙන්න බැහැ. MT 700 එකේ කියනවා reimbursement charges ඒගොල්ලෝ claim කරද්දී reimbursement charges අඩු කරලා මේ එහෙම නැත්නම් කියනවා reimbursement charges will be $100 කියලා. reimbursement charges will be $100 කියලා. ඒක සඳහන් කරලා තියෙනවා. ඒතර මේගොල්ලෝ claim එක එනවා ඩොලර් ලක්ෂයකට. නමුත් ඒ කරන්නේ මේගොල්ලෝ ගෙවන්නේ ඩොලර් 99900. අර 100 අඩු කරනවා. ඒගොල්ලන්ගේ charges අඩු කරනවා. හරි? ඒතර මේ reimbursement authority එකේ අපි ඒක දාලා යවන්න. බැරි වෙලාවත් මොන හරි charges මේගොල්ලෝ ගෙවන්නේ නැතුව ගිහිල්ලා මොන හරි ප්‍රශ්න ආවොත් ඒ reimbursing bank එකේ සම්පූර්ණම charges සහ පොලි මොන හරි තියෙනවා නම් ඒවා ඔක්කොම ගෙවන්න ඕන issuing bank එක බැඳිලා ඉන්නවා. right? interest claims, loss of values, පොලි ඉල්ලුම්පත්, එහෙම නැත්නම් අගේ අහිමිවීම, ඒ වගේ මොන හරි claims ආවොත් පොලි ඉල්ලුමේ යම් කිසි අගේ අහිමිවීම ඔක්කොම වෙනවා. සේරම මේ any claims for loss of interest, loss of value due to any exchange rate fluctuations, revaluations or devaluations are between the claiming bank and the issuing bank. ඒවා අඩුපාඩු ඒ දෙන්න බේර ගන්න ඕන. reimbursing bank එකට කිසිම වගකීමක් නැහැ. right? හරි. මම හිතන්නේ දැන් ඔක්කොම ටික මම මේකේ කළා. right? මේ ක්විස් ටික අහන්න ඉස්සෙල්ලා මම ඔයගලන්ට කිව්වා බැරිලාවත් URR 725 වලට නෙමෙයි නම් URR 725 වලට නෙමෙයි නම් අපි ඒකට එනම් බලපාන්නේ UCP 600 එකේ ආටිකල් 13 කියලා. කරුණාකරලා ඔයගොල්ලෝ ගාව UCP 600 තියෙනවා. ළමයි ඔක්කොම පෙරලා ගන්න UCP 600 ආටිකල් 13. හරි? මම මේක ඔයගොල්ලොත් එක්ක කතා කරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක සිංහලෙන්ම තියෙනවා ඔයගලන්ට මම දීලා තියෙනවා. ඒතර බැංකු අතර ප්‍රතිපූර්ණ විධිවිධාන bank to bank reimbursement arrangements article 13. හොඳට කියවන්න. සමහර දවස් වලට question එක එන්නේ මේකෙන් article 13 එකෙන්. හිතුව ගමන් එනවා අරකේ කොහොමද ප්‍රතිපූර්ණ එනවා.
හරි මේක කියවලා ඔයගන්ට සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න පුළුවන් පැහැදිලිව. දැන් මොකද මම මේක පැහැදිලි කරලා URR එක අපි කතා කරන්නේ. ඉතින් මේකෙත් එන්නේ බොහොම ඒ වගේම සරල විදිහට එන්නේ. දැන් බලන්න උදාහරණයක් වශයෙන් 19 13 B1 B1 ඔයගොල්ලෝ ගාව තියනවද පුතේ? සජිත් තියනවද මේ UCP 600 එක ළඟ තියනවද? තිබුණා සර් අප්ලෝඩ් කරලා තිබුණා මම ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඔව්. ඒකේ B1 තියෙනවා ප්‍රතිපූර්ණය කිරීම සඳහා ලබා දෙන බලයට අවලංගු වීමේ දිනයක් නොතිබිය යුතුයි. ඒක අරගෙන තියෙනවනේ. අවලංගු වීමේ දිනයක් එක්ස්පයරි ඩේට් එකක් තියෙන්න බෑ. ඒකේ B2 කියන්නේ ණයවරයේ සඳහන් කොන්දේසි සපුරන ලද බවට සහතිකයක් ප්‍රතිපූර්ණ බැංකුවට ඉදිරිපත් කරන්නයි කියලා අර ආදේශ කරන බැංකුවට කියන්න බෑ. කියන්නේ ඒක URR 725 එකේ තියෙනවා. ඒ කියන්නේ මේ conformity letter එකක් confirm මේක අනුකූලයි කියලා කියන අනුකූල ලියුමක් ඉල්ලන්න බෑ. right? පරිලාමවත් ප්‍රථම ඉල්ලීමේදී ණයවරයේ සඳහන් පරිදි ප්‍රතිපූර්ණ බැංකුවෙන් ප්‍රතිපූර්ණය නොලැබුණොත් ඒ නිසා උද්ගත වන වියදම් දැරීමක් හෝ පොලි අඩුපාඩුවක් වෙනුවෙන් නිකුත් කරන බැංකුව වක් කියන්න ඕන. අර කි විදිහටම right? ප්‍රතිපූර්ණ බැංකුවේ ගාස්තු නිකුත් කරන බැංකුව විසින් දරන්න ඕන. හරි. ඒතර තවත් එකක් තමයි ප්‍රථම ඉල්ලීමේදී ප්‍රතිපූර්ණ කරන බැංකුවෙන් ප්‍රතිපූර්ණ නොලැබුණේ නම් ප්‍රතිපූර්ණය ලබා දීමේ වගකීමෙන් නිකුත් කරන බැංකුව නිදහස් නොවේ. නිදහස් නොවේ. ඒකත් හරි වැදගත් දෙයක්. ඒ කියන්නේ බැරි වෙලාවක් ගෙව්වේ නැත්තම් මෙයාට බෑ කියලා රණ්ඩු වෙමින් ඉන්න ඉෂුවෙන් බෑන්ක් එකට මම මෙයාට කියලා තියෙන්නේ රිම්බසින් බැංකුවට කියලා තියෙන ගෙවන්නේ කියලා ඔයා ගිහිල්ලා යාගෙන් සල්ලි ඉල්ල ගන්න කියලා කියන්න බෑ. එහෙමනම් රිම්බසින් බැංක් එකට තියෙන මේවා මොනවාරි ඩිලේස් වගේ මොනවාරි දෙයක් තියෙනවා මේගොල්ලෝ මේක කැන්සල් කරලා ඊට පස්සේ තමයි නෙගොෂියේටින් බැංක් එකට පේ කරන්න ඕනේ. නැත්තම් වෙන්නේ ওই දෙකම ඩබල් පේමන්ට් යන්න පුළුවන් අනිත් පැත්තෙන්. දැන් කාලේ හරියට හොරු ඉන්නේ. right? ඒකෙන් හරි පරිස්සම් වෙන්න ඕන. මේ 13 කියවන්න 13ත් විතරම questions වලට එන්න තියෙන එක. right? මේ questions ටික කරන්න බලන්න. A reimbursing bank has a minimum of how many banking days following the day of receipt of a reimbursement claim in which to process it. ප්‍රශ්න තේරෙනවනේ? මොකද උත්තරේ? Aද Bද Cද Dද? මේ ප්‍රතිපූර්ණ බැංකුවකට ප්‍රතිපූර්ණ ඉල්ලුමක් ගෙවීමට වැඩ කරන දින කීයක් බැංකුව වැඩ කරන දින කීයක් උපරිම තියනවද? 3 days. 3 days. උත්තරේ B 3 days. දෙවෙනි කමාන්ඩ් which of the following is not true? Is not a true statement. Is not a true statement. මේ හතරෙන් වැරදි statement එක මොකක්ද? වැරදි statement එක. A reimbursement may be made subject to UCP 600 sub article 13B and C. ඒක හරිද? ප්‍රතිපූර්ණයක් කරන්න පුළුවන්ද UCP 600 sub article 13B and C? ඔව් පුළුවන්. හරි. B එක reimbursement may be made subject to URR 725. ඒකත් හරි. URR 725 වෙන්න පුළුවන්. C reimbursement may be made subject to URR 725 and UCP 600 article sub article 13B and C. Reimbursement authority එක දීලා තියෙනවා ප්‍රතිපූර්ණ බලය දීලා තියෙනවා URR 725 සහ UCP 600 sub article 13B වලට අනුගතයි කියලා. මේක වැරදි.
මේ දෙකක් දෙන්න බෑ. දෙනවා නම් දෙන්න ඕනේ එකයි. A and B පැහැදිලිවම කිව්වා. හරිද? ඒකයි මේකයි දෙකම කලවම් කරලා reimbursement දෙන්න බෑ. D, reimbursement may be made subject to URR 725 with certain modifications or exclusions made in the reimbursement authorization. Ekans hari. Reimbursement may be made subject to URR 725 with certain modifications or exclusions made in the reimbursement authorization. Hari. Hari. An issuing bank's instructions to a reimbursing bank requesting issuance or reimbursement taken subject to error must indicate which of the following. මේ ප්‍රශ්නේ මම ඔයගන්ට හදපේ ගන්න මේ මීට CDCS level එකට ගියවා. ඉතින් එහාට එනවා. reimbursement bank මේක බලන්න. හතරවෙනි එක. The reimbursing bank has received a valid claim under its reimbursement undertaking. ප්‍රතිපූර්ණ බැංකුවට valid claim එකක් ඇවිල්ලා තියෙනවා. Right? And is simultaneously instructed by the issuing bank not to honor the claim. දැන් මෙහෙම එනකොට issuing bank එකෙන් දැන් එකක් කියලා තියෙනවා මේක honor කරන්න එපයි කියලා. claim එක honor කරන්න එපයි කියලා instruction එකක් ඇවිල්ලා. In accordance with the URR 725, how should the reimbursing bank proceed? කොහොමද URR 725 ඇටියට කරන්නේ? It should request the claiming bank to cancel the claim. යා claiming bank එකට ගියම නම් claim එක cancel කරන්න. ඒකද එහෙම නැත්නම් B, it should instruct the claiming bank to contact the issuing bank. issuing bank එකට claiming bank එකට කියනවා මට වාගේ දෙන්න විදියක් නැහැ මෙන්න මෙහෙන් මම බ්ලොක් කරලා තියෙනවා ඒකෙන් දවා කරුණා කරලා issuing bank එකට contact කරගන්න. C, it should honor the claim and debit the issuing bank's account. ඕන එහෙමල තමුස්ල කරගන්නයි කියලා issuing bank එකේ account එක debit කරලා claim එක ගෙවලා දානවා. D, it should dishonor the claim as per the issuing bank's instruction. එහෙම නැත්නම් issuing bank එකේ උපදේශ අනුව claim එක dishonor කරනවා. මොකද උත්තරේ? D. හා? Yes, sir. උත්තරේ මොකද්ද පුතේ? A ද B ද C ද D ද? D කියන්නේ හතරද? ඔව් සර්. right. උත්තරේ වැරදි. හරි උත්තරේ C. අපිට ඕවා වැඩක් නැහැ. ඒවා ක්ලාස් මොමන්ට් ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ඒගොල්ලෝ විසඳ ගන්න ඕන. reimbursement authority එකක් දීලා තියෙනවා නම් හරිද? මේක irrevocable එකක්. මේ under reimbursement and its reimbursement undertaking. මේගොල්ලෝ undertaking එකකුත් දීලා තියෙනවා. ප්‍රතිඥාවකුත් දීලා තියෙනවා. එහෙම වෙලාවක පෙර වෙලාවත් ඒක වෙන්න ඕනේ cancellation වෙන්න ඕනේ උඟක් ඊට කලින් ගිහලා ප්‍රතිඥා cancel කරලා ඔක්කොම ඉවර කරන්න ඕන. අපි ප්‍රතිඥාවක් දීලා තියෙනවා නම් it should honor the claim and debit the issuing bank account. උත්තරේ C. reimbursement undertaking එකක් දීලා තියෙනවා. Sir, මේ දැන් issuing bank එක ඔව්. issuing bank එක cancel කරන්න කියලා කිව්වොත් මේ reimbursement LC එකක් එතකොට LC එකද reimbursement authorization එකද? reimbursement authorization එක. Okay. එතකොට මේ reimbursement bank එක ආපහු ප්‍රතිඥාවක් දෙන්න ඕනේද මේ negotiating bank එකට? නෑ reimbursement bank එක කරන්න ඕනේ මේ LC කියන්නේ මෙයා reimbursement authorization එක cancel කරලා එවුවොත් හරිද? තාම අපිට claim එකක් ලැබිලා නැත්තම් reimbursement bank එක ගිහිල්ලා අරගලන්ට කියන්න ඕන. මෙන්න මේක cancel අපේ reimbursement undertaking එක
අපි කැන්සල් කරනවා කියලා. ප්‍රතිඥාව කැන්සල් කරනවා කියලා. ප්‍රතිඥාව කැන්සල් කරනවා කියලා. එතකොට අරගලන්ට කන්ෆර්ම් කරන්න කිව්වම ඒගොල්ලෝ කන්ෆර්ම් ඕකේ කියලා එවනවා. ඒ කියන්නේ ඊට පස්සේ මේක ඇවිල්ලා ඉරවකබල්නේ වෙනස් කළ නොහැකි කන්න දෙන්නේ. ප්‍රතිඥාව කැන්සල් කරන තෙක් එයා රීම්බර්ස්මන්ට් බැංක් එක බැඳී සිටිනවා ගෙවීමට. ගෙවීමට බැඳී සිටිනවා. very good. හරි නේද? හරි සර්. හරි okay. In the event that a reimbursing bank does not honor a claim under reimbursement authorization for which no reimbursement undertaking has been issued. Reimbursement undertaking එකක් issue කරලා නැහැ. ප්‍රතිඥාවක් දීලා නැහැ. හැබැයි ඒගොල්ලෝ ගෙවන්නේ නැහැ. Who is responsible under URR 725 for the interest in the delay in reimbursement? දැන් මේක හින්දා මේ අරයට සල්ලි ලැබීමේදී පාඩුව හින්දා ඉන්ටරෙස්ට් ඩිලේ එකක් වුණොත් කවුද ඒකට වක් කියන්න ඕනේ? හැබැයි අන්ඩර්ටේකින් එකක් දීලා නැහැ. හරි. රීම්බර්ස්මන්ට් බැංක් එක ඔනර් කරන්නේත් නැහැ. මොනවාරි ඉන්ටරෙස්ට් පේමන්ට් වලට කවුද වක් කියන්න ඕනේ? බෙනිෆිෂරිද, ඉෂුවින් බැංක්ද, රීම්බර්සින් බැංක්ද, ක්ලේමින් බැංක් එක. කවුද? කවුද කරන්න ඕනේ? ඉෂුවින් බැංක් එක සර්. ඉෂුවින් බැංක් එක. very good. වෙන කවුරුත් නෙමෙයි. ඉෂුවින් බැංක් එක තමයි කරන්න ඕනේ. right? okay. good. එහෙනම් අපි ලබන සුමානේ නැත. ලබන සුමාන නෙමෙයි. sorry. මට වැරදුනා. එතන මේ අනිද්දා නෑ. ලබන සුමානේ අපි කරනවා. හරි? එදාටත් අපි දැන් තියෙන ඇන්සිලරි ඒවා ටිකක් තියෙන්නේ. ඒක කරන්න. අර මට දැන් පරක් වුණා පුතා මොකද දැන් අනිත් ක්ලාස් එක එකට පටන් ගන්න ඕන. නැත්නම් මම හිතන් ආවේ ඔගොල්ලෝ කරන් ආවය කියලා මම හිතනවා සෙන්ට්‍රල් බැංක් ටික සෙන්ට්‍රල් බැංක් එක කරගෙන ආවනම් අපිට ඒක යන්න තිබුණා සෙන්ට්‍රල් බැංක් එක ඩිස්කස් කරලා බලන්න තිබුණා ප්‍රශ්න ටික. හරි? ඒක ප්‍රශ්නයක් දුන්නානේ. ඒක දුන්නා. ප්‍රශ්නයක් නැහැ. අපි එහෙනම් ඊගා දවසේ ඒව සාකච්ඡා කරමු. මේ ටික බලගෙන ඊට අමතරව URDG 758 එක හොඳට කියවලා ඒක තේරෙන්නේ නැති ඒරියාස් තියෙනවා නම් පොඩ්ඩක් බලන්න. ඕකේ නෑ කොහෙවත් URDG එකේ ඒකත් සිංහල එක නෑ. හරි. අනේක මේක වැරද්ද සිංහලෙන් කරන ළමයින්ට කරන අසාධාරණයක් ඒක. හරි. ඕකේ. අපි එහෙනම් නැවත හම්බ වෙමු.